ඉතින් කවුද ඇවිල්ලා ඉන්නේ බලමු. අග්‍රබානු ඉන්නවා, ධනංජි ඉන්නවා, ගගන ඉන්නවා, කවිෂාන් ඉන්නවා, ලයන්ගා ඉන්නවා, රිෂා ඉන්නවා, සත්මි ඉන්නවා, සිනෙත් ඉන්නවා. හරි. පුතාට ඇහෙනවා මං හිතන්නේ මාව නේද? නිමිත මොකක්ද පණිවිඩයක් දාලා තිබ්බ මං දැක්කා. නිමිත තමයි මේ දාලා තියෙන්නේ. හිතන රික්වෙස්ට් එකක් කියන්නේ ආවත් තරම් ඉමු අපි. තර්ක කියලා. හරි. ඉතින් ඔය තමයි පණිවිඩ පුතේ ටෙලිග්‍රෑම් ගෲප් එකත් එකතු වෙලා තිබ්බ ගොඩක් දෙනෙක්. ඒකෙන් අපේ ඔය පුනරීක්ෂණ සිංහල ඉංග්‍රීසි විතරක් නෙවෙයි අනිකුත් සියලු විෂයන් වල පුනරීක්ෂණක් පැවැත්වෙනවා. ඒවත් එක්ක සහභාගී වෙන්න ඕගොල්ලන්ට පණිවිඩ ඔක්කොම දෙන්නේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් පණිවිඩ නිතර ලැබෙනවා මතක් කරනවා. හෙට තියෙන දේ අද මතක් කරනවා. ඒව එක්ක සහභාගී වෙලා ඕගොල්ලන්ට වැඩිපුර දෙයක් කරගන්න පුළුවන්. මේ පාසලේ ගොඩක් වෙලාවට ඔන්ලයින් කෙරෙන්නේ නැහැ. රජයේ පාසල් වල කෙරෙන්නේම නැහැ. පෞද්ගලික සහ අර්ධ පෞද්ගලික අර්ධ රාජ්‍ය පාසල් වල විතරයි ගැන්වීම් කටයුතු මේ දවස්වල වෙන්නේ. ඉතින් ඒකින්ද පුළුවන් තරම් උදේවරුේ තියෙන නොමිලේ පුනරීක්ෂණ වලට පුතාලා සහභාගී වෙන්න අපේ tuitionpanthi.lk ආයතනයේ මගින් කරනවා. ඉතින් දන්නා අනිත් යාළුවෝ නංගිලා මල්ලිලා අයියලා අක්කලාත් ඔය ඒවට එකතු කරවන්න. වැඩි දෙයක් ඒගොල්ලන්ටත් කරගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි ගිය සතියේ පුතේ අපේ නාට්‍ය සිංහබාහු නාට්‍යයේ අපි පෙළ එදා කියෙව්වා. කියෙව්වේ නෑ පෙළ කියෙව්වේ නෑ. අපි හැඳින්වීම නාට්‍ය ගැන හැඳින්වීමක් කරගත්තා. ඉදිරිවීර සරස්චන්ද්‍රයන් ගැන, ඔහුගේ නිර්මාණ ගැන, ඔහුගේ නවකතා දෙක, මළගිය ඇත්තෝ සහ මළගියගේ අවුරුද්දා කියන නවකතා දෙකත් අපි මතක් කළා. ඊට අමතරව අපි ඔහුගේ අනිත් නාට්‍ය මනමේ නාට්‍යයත් මේ ශෛලිගත නාට්‍ය අතර සිංහබාහු නාට්‍යයට සමාන්තරව අපි ටිකක් කතා කළා. ඒ කරලා තමයි අපි මෙන්න මේ අද නාට්‍ය පෙළ කරන්න තමයි අපේ අද ලෑස්තිය. පෙළ කියවීම සහ ඒක පැහැදිලි කර ගැනීම. හරි. එහෙනම් පුතාලා පොඩ්ඩක් පොතට එහෙනම් යමු. පෙළ පොතට පෙළ පොතේනේ එතෙන්ට යමු. මේ ඔක්කොම ඉන්නේ ගිය සතියේ හිටපු අය නේද පුතේ? ඊට අමතර කවුරුත් නැහැනේ. කීප දෙනෙක්ට දෙන්න බැරි වෙලා තියෙනවා මට පේන්නේ. කවුද අපේ නිමිත නම් මොකද්ද මැසේජ් එකක් මම දැක්ක දාලා තිනවා මට කියවන්නුනේ නෑ WhatsApp වල. තව කවුද? නිමිත ආයි දානවා. join request දැම්මට join වෙන්නේ නෑ. හරි. අපිට යමු පුතේ එහෙනම් අද පෙළ පාඩමේ සිංහබාහු නාට්‍ය පෙළට යමු අපි. පෙළ කියවීම තමයි මුලින්ම අපිට අද කරන්න තියෙන්නේ. ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන
හරි පුතාලා එතකොට කවුද නිමිත ආවද පුතේ ක්ලාස් එකට? නෑනේ. අක්බානු දරංචි ගගන කවිශාන් ලයන්ගා රිෂ්ෂ සත්මි සිනෙත් විහං. නිමිත ආවේ නෑනේ පුතේ ක්ලාස් එකට. හරි විචක්ෂණාව. හරි. නිමිත මේ දන්නේ යට මොකක් හරි ප්‍රශ්නයක්. නැත්නම් ජොයින් රික්වෙස්ට් නම් දාලා තිබ්බ මං ගත්තා. එයා තාම නෑ. හරි අපි පටන් ගමු පුතේ. එතකොට අපි එදා අපි කතා කළා මේක ගැන. ගිය සතියේ හිටපු නැති කවුරුත් ඉන්නවද පුතේ අපේ ක්ලාස් එකේ? පුතාලට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන එක පේනව නේද? ඔව් සර්. පේනවා. හරි එහෙනම් හරි. සර් ගිය සතියේ මම හිටියේ. කවුද පුතේ? කවිශාන්ද? ඔව් සර්. ඔව් කවිශාන් හිටියේ නෑ නේද? මොකද උනේ ගිය සතියේ? ගෙදර හිටියේ නැද්ද? කවිශා? ස්කවුට් දෙන්නේ නැති බස්. ස්කවුට් වැඩ තියෙනවනේ වාට ගොඩක් වෙලාවට. හරි. ඉතින් පුතේ අපි ගිය සතියේ මේ සිංහබාහු නාට්‍ය ගැන හැඳින්වීම සම්පූර්ණයෙන්ම වගේ කළා. ඉතින් පුතත් පොඩ්ඩක් පොතේ තියෙන හැඳින්වීමත් කියව ගන්න මහාචාර්ය ඉදිරිවීර සරස්චන්ද්‍රයන් ගැන. ඔහුගේ නිර්මාණ ගැන මළගිය ඇත්තු මලවුන්ගේ අවුරුද්දා කියන්නේ ඔහුගේ නවකතා දෙක ප්‍රධානම. මනමේ සිංහබාහු ප්‍රේමතෝ ජයති සූකු පබාවති කියන්නේ ඔහුගේ ශෛලිගත නාට්‍ය. ඊට අමතරව ඔහුගේ කදාවලලු තව මගුල් පරස්තාව වගේ සාමාන්‍ය ලෝකධර්මී නාට්‍යනුත් තියෙනවා ගොඩක්. කල්පනා ලෝකේ සාහිත්‍ය විද්‍යාව වගේ කෘති. ඒ වගේම යාගේ ස්වයං ලිඛිත චරිතා ප්‍රදානයේ තමන්ගේ ස්වයං ලිඛිත චරිතා ප්‍රදානයේ ලියලා තිනවා පින් ඇති සරසවි වරමක් දෙන්නේ කියලා. ඉතින් එතුමාට විශේෂයෙන් ලෝකේ සම්මාන ගොඩක් හම්බෙලා තිනවා. ඉන්දියාවෙන් කුමරන් නෂාන් මේවා කෙටි ප්‍රශ්න වලට විභාගයට අහනවා. පිලිපීනයෙන් රැමෝන් මැග්සෙයිස් සම්මානය, ජපානයෙන් ස්වර්ණ රජත සම්මානයෙන් පිදුම් ලැබපු අපේ මහා සාහිත්‍යදරයා ඉදිරිවීර සරස්චන්ද්‍ර කියන්නේ අපේ රටේ නාට්‍ය කලාව අලුත් මගකට ගෙන ගියා. ඒ වගේම අපේ රටේ නාට්‍ය කලාවේ පැරණි දේවල් හොයාගෙන ගිහිල්ලා අතීතයට ගිහිල්ලා අපේ එදා තිබ්බ ටීටර්, ටවර් හෝල්, මිනර්වා වගේ නාට්‍ය කලාවන් ගැන පර්යේෂණ කළා. අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනගපු කෙනෙක්. ඒකෙදී ඉන්දියාවේ ලැබපු අධ්‍යාපනයේ විශේෂයෙන් ටාගෝර්තුමාගේ ශාන්තිනිකේතනයේ ඊළඟට ජපානයට ගිහිල්ලා ලැබපු අධ්‍යාපනයේ ජපානයේ විශේෂයෙන් කබුකි නාට්‍ය ගැන විශේෂයෙන් හැදෑරීමක් කළා. මේ දේවලුත් එක්ක අපේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අතීතයට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව මොන වගේද කියන එක ගැන ලොකු පරීක්ෂණයකින් පස්සේ තමයි එතුමා නිර්මාණය කරන්නට එන්නේ. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට උගන්වන කාලේ තමයි ඔහු මෙන්න මේ අපේ පැරණි නාඩගම් හෝලම් වගේ සංස්කෘතිකාංග අධ්‍යයනය කරලා ජපානයේ වගේ රටවල කබුකි නාට්‍ය අධ්‍යයනය කරලා අපේ රටේ නාට්‍ය සම්ප්‍රදායකින් එන එකක් විදිහට මෙන්න මේ අපේ රටේ විශේෂයෙන්ම මහා වංශයේ සඳහන් වෙන සිංහල ජාතියේ ආරම්භය කියන මූලාශ්‍රය අරගෙන ඒකම නාට්‍යයට කරන්නේ නැතු ඒ මූලාශ්‍රය මත සිංහබාහු නාට්‍ය නිර්මාණය කරනවා. සිංහල ජාතිය බිහිවීම ගැන මහා වංශයේ තියෙන කතා පුවත මූලාශ්‍ර කරගෙන. ඒ කතා සාරය විතරක් එතෙන්දි ගන්නවා. හැබැයි ඔහුට ඕන මෙන්න මේ විශේෂ දෙයක්
ගතානුගතිකත්වයේ සහ නූතනත්වයේ අතර තියෙන සදාකාලික ප්‍රතිවිරෝධය අපි ඒක එදා ගොඩක් කතා කළා. මේ ගතානුගතිකත්වය කියන්නේ අපේ පරම්පරාවෙන් පරම්පරාවට අපිට ආපු අනන්‍යතාවය සහ නූතනත්වය කියන්නේ අලුත් පරම්පරාව අලුත් දේවල් සොයාගෙන යන්නේ. මේ අතර හැමදාම වෙනවා ගැටුමක්. ඒක අපේ ආචිල සීල සහ අපේ දෙමව්පියෝ අතර මම එදත් කිව්වා. අපි සහ අපේ දෙමව්පියෝ අතර දැන් ඕගොල්ලෝ සහ ඕගොල්ලන්ගේ දෙමව්පිය අතර ওই ගැටුම තියෙනවා. ගැටුම කියලා කඩුපොළු අරගෙන ගැටුමක් නෙවෙයි මේ කියන්නේ. මේ සංස්කෘතිකමය වශයෙන් වෙන ගැටුමක්. ඒක සදාකාලික ගැටුමක්. අලුත් පරම්පරාව අලුත් දේ හොයාගෙන යන්න හදනවා. ඊට කලින් පරම්පරාවේ තමන් ගත කරපු තමන් අත්විඳි සමාජයේ සංස්කෘතිය තමයි හොඳ දේ. ඒකම කරන් යන්න කියලා බල කිරීම කරනවා නූතනත්වයට. ওই දෙක අතර සදාතනික ගැටුමක් විදිහට නාට්‍යයේ යටිපෙළෙන් සරස්චන්ද්‍රයන් මේක ගෙනියනවා. ඒ වගේම සරස්චන්ද්‍රයන් විශේෂයෙන් කියන්න හදනවා මේ පීතෘ සෙනෙහස තාත්තා කෙනෙක් දරුවන්ට තියෙන ආදරේ කොච්චර සුවිශාල එකක්ද කියලා කියනවා නම් ඒක ඕ කියනවා මේ ඇඟේ ලේ දක්වා නෙවෙයි දිව යන්නේ ඇට මිදුළු දක්වා දිව යන සදාතනික බැඳීමක් මේ පීතෘ සෙනෙහස තාත්තගේ ආදරේ කියන්නේ කියලා සරස්චන්ද්‍රයන් විශේෂයෙන් මේ සිංහබාහු නාට්‍යයේ යටිපෙළෙන් තවත් කියන්න යන උත්සාහ කරනවා. ඉතින් විචාරකයෝ මේක කියනවා මෙන්න මේ නූතනත්වයේ සහ ගතානුගතිකත්වයේ අතර ගැටුම කියලා. ඒ සරස්චන්ද්‍රයන් වෙනවම කියනවා මේ සිංහබාහු නාට්‍ය ඇතුළේ යා කියන්න යනවා මේ තාත්තගේ ආදරේ මේ ශරීරයේ ලේ වල විතරක් නෙවෙයි මුළු ශරීරයේ ඇට මිදුළු දක්වා දිව යන පීතෘ සෙනෙහසක් ගැන මේ සිංහබාහු නාට්‍ය කියනවා කියලා. ඉතින් අපේ කොටස අපි මුළු කතාවම එදා කතා කළා. හැබැයි එතෙන්ට ආරම්භය වෙන්නේ මේ සිංහබාහු නාට්‍ය දෙවැනි අංකයට වංගදේශී රජකුමාරිකාවක් සුප්පාදේවි. එයා සිංහෙක් සමග ආදරයෙන් වෙලෙනවා වනාන්තරයෙන්. ඔහු සමග සිංහයා සමග මේ ගුහාවේ කල්ගත කරනවා. දරුවෝ දෙන්නෙක් ඉපදෙනවා. සිංහබාහු සහ සිංහසීවලී කියලා නම් දෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ක්‍රමයෙන් තරුණ වයසට පිවිසෙනවා. මෙච්චර කල් ඒගොල්ලන්ට තිබ්බ ප්‍රශ්න තියෙනවා මේ තාත්තගේ සහ අපේ වෙනස. තාත්තයා මේ ලොම් වැඩිච්ච සතෙක්ගේ පෙනුමක් තියෙන්නේ. අනිත් අම්මා සහ දරුවෝ මනුස්ස පෙනුමක්. ඒ ගැන අම්මගෙන් අහනවා මුලින් අම්මා ඒක වසන් කරන්න හැදුවත් මොවුන් දැන් වැඩිවියටපත් වෙච්ච දරුවෝ හින්දා මේක දිගටම වසන් කරන්න බැරි තැන අම්මා සියලු ඇත්ත දරුවන්ට කියනවා. අන්නේ කොටසේ ඉඳන් මේ ලෙන අතහැර යාම දක්වා දෙවන අංකයට මේ පාඩම ඇතුළත් වෙනවා. හරි. ඔන්නෝක තමයි ලෙන අතහැර යාම කියන දෙවැනි අංකය. එතකොට කොටස. ඉතින් අපි කිව්වා වේදිකා නාට්‍යයක් කියන්නේ පුතේ වෙනස් දෙයක්. වේදිකා නාට්‍යයක් අපි බලන්න යන නරඹන්න යන රසිකයා හෝ රසිකාවිය නැත්නම් මේ ප්‍රේක්ෂකයා කතාව දැනන් යන්නේ ගොඩක් වෙලාවට මෙවැනි ඓතිහාසික සිදුවීමක් නොදැන නෙවෙයි යන්නේ. හැබැයි ඒක කරලා පෙන්වන්නේ කොහොමද කියන එක ගැන කුතුහලයකින් තමයි ප්‍රේක්ෂකාගාරයට යන්නේ. කතාව නොදැන යනවා නම් අලුතෙන්ම නිර්මාණය වෙච්ච ගොඩක් වෙලාවට ලෝකධර්මී නාට්‍යයක් වෙන්න ඕන. හැබැයි එහෙම නැතුව මේ ශෛලිගත නාට්‍ය වල ගොඩක් වෙලාවට තියෙන ඓතිහාසික සිදුවීමක් හරි ජාතක කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච දෙයක් හරි නම් කතාව දැනගෙන තමයි වැඩි වශයෙන්ම ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්ෂකයන් උනේ කොහොමද කියලා ඒක රංගපාල පෙන්වන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන ගැටලුවක් සහ කුතුහලයකින් යනවා. ඒ කුතුහලය මත නිර්මාණයේ රස විඳිනවා. ගොඩක් ශෛලිගත නාට්‍ය එහෙමයි කතාව නොදෙන යනවා නම් ඉතාම අතලොස්සක් තමයි කතාව නොදෙන ප්‍රේක්ෂකාගාරයට යන්නේ. ඉතින් මේ වේදිකා නාට්‍යයක උනේ කොහොමද කියලා නැත්තම් කරලා පෙන්වන්නේ කොහොමද කියන කුතුහලය තමයි ගොඩක් ප්‍රේක්ෂකයින්ට තියෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකාගාරයේ ඒක දැනගෙන යනවා. ශෛලිගත නාට්‍ය කියන්නේ එකම රිද්මයකට එකම තාලයකට රඟ දක්වලා පෙන්වන නාට්‍යයක්. එතකොට ඒකේ පොතේ ගුර සහ ඉන්නිස කියන්නේ කණ්ඩායමක්. පොතේ ඉන්නිස පොතේ ගුරා සහ කණ්ඩායමක් ඉන්නවා. මේක විස්තර කරලා තැන්සරේ පෙන්වන්න. ඉතින් එතෙන් සිට චරිත හඳුන්වලා දෙනවා පොතේ ගුරා සහ කණ්ඩායම විසින් කවි වලින් ගීත වලින් යම්කිසි රිද්මයකට තාලයකට ගලාගෙන යන
දෙයක් තමයි එතකොට මේ වේදිකා නාට්‍ය ශෛලිගත නාට්‍ය කියන්නේ. අපි උතෙන්ට වෙනකන් එදා කතා කළා. මම හිතන්නේ දැන් හැමෝම පන්තියට ඇවිල්ලා ඇති නේද? ඔව්. කවුද අපේ නිමිතත් ආව නේද පුතේ පන්තියට? නිමිත තමයි එන්න පරක්කු වෙවි හිටියේ. නිමිත ඔය ඇවිත් නේද ඉන්නේ? ඔව් සර්. හරි. එහෙනම් හරි. ඔක්කොම ඇවිල්ලා දැන් මේ වෙනකොට. මොකද නැත්තම් අපරාධිනී පාඩම මගහැරුණොත් හරි. අපි බලමු එහෙනම් අපිට දැන් මේ පෙළ තමයි කියවන්න තියෙන්නේ. ඉතින් මේකේ පුතේ අපිට සිංහබාහුව එකේ අර ගීතේ විතරයි තියෙන්නේ. ඇත්තටම අපිට YouTube එකේ හරි හොයාගන්න මනමේනන් නාට්‍ය පරිණ නිෂ්පාදනයේ රූපවාහිනියේ පෙන්වපු එක YouTube එකේ තියෙන ඔයාලට බලන්න පුළුවන්. මේකේ සින්දුව ගල්ලෙන බිඳලා සින්දුව විතරයි ඇත්තටම තියෙන්නේ. නාට්‍ය නැහැ. මොකද නාට්‍ය රංගගත වෙන හින්දා එහෙම හොරෙන්වත් දාන්න බෑ. මොකද මේ මහාචාර්ය දිව්‍ය සරස්චන්ද්‍රයන් මිය ගියාට ඔහුගේ දෙවනි බිරිඳ ලලිතා සරස්චන්ද්‍ර ඇත්තම කියන්න එපා දෙවනි බිරිඳ ලලිතා සරස්චන්ද්‍ර මහත්මිය හරිම තදබල ලෙස විරුද්ධ වෙනවා. ඇයගේ අවසරයක් නැතුව කිසිම දිව්‍ය සරස්චන්ද්‍රයන්ගේ නිර්මාණයක කොටසක්වත් පෙන්වන්න බෑ. දැන් අපි උනත් පාඩමට මේක රෙකෝඩින් එකක් කොහෙන් හරි අරන් දැම්මත් එයාට පුළුවන් ඕනනම් නඩු දාන්න උනත්. එයා එහෙම නඩු දැම්ම අවස්ථා ගොඩාක් තියෙනවා. විශේෂයෙන් මේ මහාචාර්ය දිව්‍ය සරස්චන්ද්‍රයන්ගේ මේ ගුණ සමරු දිනය වෙනුවෙන් රූපවාහිනී නාලිකාවක් ඔහුගේ නාට්‍ය කොටස් පෙන්නලා ඔහු ගැන ගුණ සමරු වැඩසටහනක් කරපු එකටත් ඇයගේ අවසර ගත්තේ නෑ ලලිතා සරස්චන්ද්‍රගෙන් කියලා ඇය නඩුවක් දැම්මා හිරු ටීවී එකට. දැනට වසර කිහිපයකට ඉස්සෙල්ලා. ඉතින් එච්චර ඇය මෙන්න මේ සරස්චන්ද්‍රයන්ගේ නිර්මාණ තමන්ගේ අයිතියක් නැතුව තමන්ගේ අවසරයක් නැතුව කිසිම ලෙසක පෙන්වන්න එහෙම අවස්ථාව දෙන්නේ නැහැ. මොකද මේක තවමත් වේදිකාවේ රඟ දැක්වෙනවා නාට්‍ය අවුරුදු 60ක් තිස්සේ. ඒකේ මුදලුත් හම්බ කරන හින්දා වෙන්නේ නැති රූපවාහිනී වලට විශේෂයෙන් අවසර නැතුව ඇයගේ අවසරයක් නැතුව මේ ගුණ සමරු විලක්වත් වෙනුවෙන් ප්‍රචාරය කරන්නවත් ඇය දෙන්නේ නැහැ. මොකද ඇයි තාම තදබල ලෙස විරුද්ධව ඉන්නවා ඒවට. ඉතින් ඒකත් යම් කිසි සාධාරණයකුත් තියෙනවා මාධ්‍ය ආයතන නැත්තම් මේවා විකුණ ගන්නවා. ඒ තමන්ගේ ලාභ ප්‍රයෝජනෙට මේවා දාලා ඒ වලින් මුදල් හම්බ කරනවා. අයිතිය ගැන හිතන්නේ නැතුව ටීවීෙන්දත් වෙන්නේ නැති. ඒ වගේම මේ නාට්‍ය අදටත් වේදිකාගත කෙරෙන හින්දා වෙන්නේ නැති. ඒ වගේම පෙළ පොත් වලට මේවා නිර්දේශිත නාට්‍ය හින්දා ඒ වල වටිනාකමක් තියෙනවා. එහෙම ඒ සියලු දේ හින්දා YouTube එකෙත් ඔයාලට සිංහබාහු නාට්‍ය බලන්න බෑ. මනමේ නාට්‍ය රූපවාහිනී සරස්චන්ද්‍ර මහත්මයා ඉන්න කාලෙම රූපවාහිනී සඳහාට රූපවාහිනී වේදිකා නාට්‍ය පෙන්වීම සඳහා රංගගත කළා රූපවාහිනියට. ඒක හින්දා ඒ පැරණි නිෂ්පාදනයේ අදට YouTube එකේ තියෙනවා ඒ මනමේ නාට්‍යයේ පැරණි නිෂ්පාදනය. ඒකත් බලන්න. එතකොට ඔයාලට මේ ශෛලිගත නාට්‍ය ගැන හොඳ හැඟීමක් තියෙයි. වේදිකාවට ගිහලා මේ කාලේ නාට්‍ය බලන්න බැරි හින්දා. ඉතින් අපිට වෙලාව තිබ්බොත් ඒකෙත් කොටස් ටිකක් මම පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ ශෛලිගත නාට්‍යයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන එහෙම අපි අවබෝධයක් තියෙන්න ඕන. අපි මීට කලින් පන්තියේ මනමේ නාට්‍ය කොටස් පෙන්වුවේ නෑ නේද පුතේ? අපේ නෑනේ නේද? ඔයගොල්ලෝ පන්ති නෙවෙයි අර මනමේ නාට්‍යයෙන් කොටස් ටිකක් තියෙන 8 හෝ 9 පන්තියකට තමයි එහෙම අපි නාට්‍ය කොටස් ටිකක් පෙන්වුවේ. හරි. ඉතින් අපි දැන් අද පෙළ මේක කියන්න ඕන හින්දා මම මේ පොඩ්ඩක් අමතක කරලා මෙන්න මේ අපිට තියෙන කොටසට අපි යමු. දෙවැනි අංකය සිංහබාහු නාට්‍ය. ඉතින් පුතේ මේක ශෛලිගත නාට්‍යයක් කියලා අපි කිව්වා. ශෛලිගත නාට්‍ය එක රිද්මයක් තාලයක් මුළු නාට්‍ය පුරාම යනවා. අන්න ඒ රිද්මේ තාලය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. වේදිකාවට නිකන් ගමේ යනවා වගේ නළු නිළියෝ එන්නේ නැහැ. අර පොතේ ඉන්නිස හඳුන්වලා දෙනකොට චරිත ඒ හඳුන්වා දීමත් එක්ක තමයි චරිතේ වේදිකාවට එන්නේ.
වේදිකාවට එන්නෙත් යම් කිසි රිද්මයකට තාලයකට. ඉතින් අපි බලමු නාට්‍යයේ එහෙනම් පෙළ අපි කියවමු. මම හිතනවා ඕගොල්ලෝ මට මේකට සහයෝගය දක්වයි කියලා. පෙළ කියවීම සඳහා නේ මම විතරක් නෙවෙයි ඕගොල්ලොත් එකතු වෙලා අපි බලමු දෙවෙනි අංකයේ පොතේ ඉන්නිස කියනවා මෙසේ හටගත් බියසක සිතින් පහ කරමින තොසේ වෙමින්නේ මිගිදා වෙසෙන සඳ පෙමින බසේ මුවින් පිටු වුණු නිසා වැඩුණු කුහුලින විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින කියලා මීට වඩා ඇදලා කියන්නේ මම මේ නිකම් වචන ටික කියන්නේ. පොතේ ගුරා මෙන්න මේ අවස්ථාව නිරූපණය කරනවා මෙසේ හටගත් බියසක සිතින් පහ කරමින. මෙහෙම බියසක ඒගොල්ලන්ට තියෙනවා කාටද මේ සිංහබාහු සහ සිංහසීවලීට මේ තාත්තගේ ශරීර ලක්ෂණ වෙනස්. බසේ මුවින් පිටු වුණු නිසා වැඩුණු කුහුලින. අන්න බසේ මුවින් තාත්තගේ කටින් කේන්ති ගිය වෙලාවක වචනයක් පිට වුණා. ඒ ගැන ඒගොල්ලන්ට කුහුලක් සැකයකුත් තියෙනවා. විශේෂයේ පියාගේ දකිති දරුවෝ දින දින. මොකද්ද මේ තාත්තගේ කටින් පිට වෙච්ච වචනේ කලින් තැනක කේන්ති ගිය වෙලාවක තාත්තා කියනවා ඕගොල්ලෝ ඉතින් නරයෝනේ කියන්නේ මිනිස්සුනේ කියන එක. ඒ කියන්නේ තාත්තා මිනිසෙක් නෙවෙයි කියන කතාවේ තෙන්ද කියවෙනවා. මේක අපි විවිධාකාරයෙන් මේ සිංහයා කියන චරිතය විද්වතුන් නිරූපණය කරනවා පුතේ. සමහරු ඇත්තටම සිංහෙක් කියනවා නැත්නම් තව සමහරු කියනවා මේ සිංහ ගෝත්‍රික යෙක් වනාන්තරයේ වෙසෙන සිංහ කියන ගෝත්‍රයට අයත් කෙනෙක්. ඉතින් මෙන්න මෙහෙම විවිධ පැහැදිලි කිරීම් තියෙනවා. මේක සාධාරණීකරණය කරගන්නත් හදනවා අපේ සිංහල ජාතිය මේ සතෙක්ගෙන් බිහි වුණාද කියලා ගැටලුවත් එක්ක අපි ගිය සතියේ ගැන ගොඩක් කතා කළා නේද? කොහොමද සිංහ ගෝත්‍රික හෝ ඇත්තටම සිංහ හෝ මේ සිංහයාගේ මිනිස්සෙක්ට වඩා වෙනස්කම් දරුවෝ දකිනවා. විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින. දවසින් දවස තාත්තගේ මේ වෙනස දකිනවා. ඔන්න ඔය වෙලාවේ තමයි සිංහබාහු වෙන්නේ. ඔන්න පොතේ ඉන්නිස සිත නොම සැනසේ හිදිනට මෙලෙසේ දිවි හිමියෙන් මෙලෙනේ. බොහෝ ආදර ඇතිමුත් මාපියා පහට පල නැත මේ දිවියනේ. රොස්සී එදිනේ කීරුදු වදනේ හද තුල රැව් දෙන්නේ. අප නරයන් වග පැවසූ අරුමය නැත මට වැටහෙන්නේ. අරනේ අපහට බිය පැමිණෙන්නට කාරණය ලිවන්නේ. පියතුමගේ ගත නැරබූ කලසිත කුහුලින් ඉතිරෙන්නේ. නැත සමවන්නේ වෙනස පෙනෙන්නේ. විලස පියානන්නේ කෙලෙස දොහුවට අපදා වූයේ. ඇයි මව නොකියන්නේ. අනපුතේ සිංහබාහුට තමයි ලොකුම ප්‍රශ්නේ දැන් මෙතන තියෙන්නේ. නංගි නම් එච්චර ඕවා ගැන හොයන්නේ නැහැ. හැබැයි පුතාට නැත්තම් සහෝදරයාට සිංහසීවලීගේ නැත්තම් මේ සිංහයාගේ සහ සුප්පාදේවියගේ පුතාට ලොකු ගැටලුව තියෙනවා. ඒ ගැටලුව තමයි පොතේ ගුරා කියන්නේ පුතේ සිත නොම සැනසේ හිදිනට මෙලෙසේ දිවි හිමියෙන් මෙලෙනේ. සිත සැනසෙන්නේ නැහැ මුළු ජීවිත කාලෙම මේ විදිහට දිවි හිමියෙන් මේ ලෙන ඇතුලේ හිටියට. බොහෝ ආදර ඇතිමුත් මාපියා පහට පුතාට මේ වචනවල තේරුම අවශ්‍ය නම් ලියා ගන්න. සරලයි තේරෙනවා සාමාන්‍යයෙන්. ඒත් ඔයාට හිතෙනවා නම් මේ වචන මම ඉගෙනගෙන තියෙන්න ඕන. මේ වචනවල තේරුම් මම දැනගෙන ඉන්න ඕන කියලා. පස්සේ අමතක වෙයි කියලා හරි හිතෙනවා නම් පෙළ පොතේ අවසානෙත් පාඩම අවසානෙත් වචන වල තේරුම් නෑ. මේක නම් එහෙම තේරුම් දීලා නෑ. මේ අවශ්‍ය තැනදී කියලා ගන්න. මම කියන්නම් මෙහෙම තේරුම් කරලා දෙන ගමන් පුතේ. ඉතින් ඕගොල්ලොත් කැමති නම් කියන්න. ඕගොල්ලන්ටත් මම කොටස් මේක කියවන්න දෙනවා. අර එහෙම කරන්න ගියොත් ටිකක් වෙලාවයයි හැමෝම කියවන්න වාස නැති වෙයි ලැජ්ජයි තෙයි කියලා තමයි මම එහෙම පොඩි පන්ති වල නම් නංගි පොඩි කාලේ නම් ආසයි පැනලා නිස මම කියවන්නද කියලා අහනවා. 10 11ට ආවම ඕගොල්ලෝ එහෙම නෑ කියලාත් මම දන්නවා.
ඉතින් ඕගොල්ලෝ ආස නම් තැනකදී කියවන්න මමත් දෙන්නම් මම මාත් ආසයි එහෙම ඕගොල්ලන්ගේ හඬින් මේව අහන්න. හැබැයි ඉතින් එහෙම ගිහිල්ලා අර වැඩේ කට්ටිය අකමැති වුණොත් ඒක ටිකක් ඕගොල්ලන්ටත් වදයක් වෙයි කියලා තමයි මම කියලා තේරුම් කරන්න යන්නේ. ඔගොල්ලෝ කියන්නේ ඔගොල්ලොත් කොටසක් කියවනවා නම් මම හරි කැමැත්තෙන් දෙනවා කියවන්න. හරි? උදේට කියනවා සිතනම සැනසේ හිඳිනට මෙලෙසේ දිවි හිමියෙන් මෙලෙනේ බොහෝ ආදර ඇතිමුත් මාපිය අපහට පළ නැත මේ දිවියනේ. අපේ මාපිය අම්මා තාත්තා ගොඩක් ආදරේ වුණාට ඵලයක් ප්‍රතිඵලයක් නැහැනේ මේ ජීවිතේ. රොස්වි එදිනේ කී රුදු වදනේ හද තුල රැව් දෙන්නේ. රොස් කියන්නේ තරහෙන්. රොස්වි තරහෙන් එදා කියපු රුදු නපුරු වදන් වලින් හද තුල රැව් දෙන්නේ. එදා තාත්තා තරහෙන් කේන්තියෙන් කියපු නපුරු වදන් මගේ හදවතේ හැමතිස්සෙම රැව් දෙනවා. අප නරයන් වග පැවසුවේ අරුමය නැත මට වැටෙන්නේ. යා එවිලි කිව්වා රොස් වෙලා අමනාප වෙලා නපුරු බස් කිව්වා. අපි නරයෝ කියලා කිව්වා. මට තේරෙන්නේ ඇයි නරයෝ කිව්වේ කියලා. නරයෝ කියන්නේ මිනිස්සු කියන එකනේ. එයාට මෙතන තේරෙන්නේ නැහැ තාත්තා ඇයි මේ අපිට නරයෝ කියලා හැඳින්නුවේ කියලා. අරණේ අපහට බිය පැමිණෙන්නට කාරණේ එලිවන්නේ. අරණේ කියන්නේ කැලෑවෙනි පුතේ නේද? කැලෑවේ මේ අපිට මෙහෙම බිය පැමිණෙන්න බය හිතෙන්න මොකද්ද මේ කාරණාව? අරුමේ නැත මට වැටහෙන්නේ. මොකද අරණේ අපහට බිය පැමිණෙන්නට කාරණේ එලිවන්නේ. මේ අපි නරයෝ හින්දා තමයි. එයා නරයෙක් නෙවෙයි හින්දා එයාට වනාන්තරේ පුරුදුයි. අපි මිනිස්සු නොවන හින්දා අපිට වනාන්තරේ හුරු නැහැ කියලා තමයි අපි මේ ගල් ගුහාවක හිර කරන් ඉන්නේ කියන එක දැන් සිංහබාහුට තේරෙනවා. කාරණේ එලි වෙනවා. පියතුමගේ ගත නැරඹූ කල සිත කුහුලින් ඉතිරෙන්නේ. තාත්තගේ ශරීරේ දැක්කහම නැරඹුවාම සිත කුහුලෙන් ඉතිරෙනවා. කුහුලින් කියන්නේ සැකයෙන් නේද? කුතුහලයෙන්. තාත්තගේ ශරීරය දැක්කාම අපිට ලොකු කුතුහලයක් ඇති වෙනවා. නැත සමවන්නේ වෙනස පෙනෙන්නේ. විලස පියාණන්ගේ සමාන වෙන්නේ අපේ ශරීර. තාත්තගේ සහ අපේ ශරීර එක සමාන නෑ. වෙනසක් පේනවා. වෙනස පෙනෙන්නේ විලස පියාණන්ගේ සමාන නෑ ලොකු වෙනසක් පේනවා. අම්මයි නංගී මගේ ශරීර සහ තාත්තගේ ශරීර අතර ලොකු වෙනසක් තියෙනවා. කෙලෙසද ඔහුට අපදා වූයේ ඇයි මව නොකියන්නේ? කොහොමද මෙහෙම කෙනෙක්ට අපි තාත්තා උනේ? අපේ තාත්තා උනේ නේද? අපිට තාත්තා එයාට දාව කොහොමද අපි මෙහෙම උනේ? මව ඇයි නොකියන්නේ? අම්මා ඇයි එහෙම කියන්නේ නැත්තේ? කියලා මෙන්න සිංහබාහු හිතන විදිය තමයි පුතේ ඉන්නිස මේ කියන්නේ. පුත් සිංහබාහු කියනවා නෙවෙයි. එයා හිතන දේ අන්න පුතේ මේ ශෛලගත නාට්‍යවල එක දෙයක් තමයි මේ වේදිකා නාට්‍යයේ ඊළඟට ඒ චරිත හිතන දේ පවා පොතේ ඉන්නිස පොතේ ගුරා සභාවට කියනවා. ප්‍රේක්ෂකාගාරයට කියනවා. ප්‍රේක්ෂකාගාරය කොයි වෙලෙත් එතකොට මේ පොතේ ඉන්නසගේ සහයත් බලාපොරොත්තු වෙනවා. එයා මොනවද මේ ඊළඟට වෙන දේ ගැන කියන්නේ කියලා. ඉතින් ප්‍රේක්ෂකයාට මේක වටහා ගන්න ලේසි වෙනවා. විවිධ ස්වරූපයන් හිතන දේ කියනවා නේද? පොතේ ඉන්නසට තියෙනවා කාර්යයක් මේ චරිත මොන වගේද කියලා හරි විදිහට ප්‍රේක්ෂකාගාරයට හඳුන්වලා දෙන්න. ඒක මේ අපේ නාට්‍ය කලාවේ තිබ්බ දෙයක් පුතේ. අර ටවර් හෝර් මිනර්වා වගේ නාට්‍යවල සහ ඊට එහා ගිය අපේ කෝලම් නාඩගම් වල පවා මේ ක්‍රමය තිබ්බා. වෙන දේ කියලා දෙන්න කෙනෙක් හිටියා. ඊළඟට වෙන දේ ගැන කියන්න, චරිත ගැන කියන්න, චරිත හඳුන්වලා දෙන්න හිටියා. අන්නේ අපේ නාට්‍ය කලාවයි සරස්චන්ද්‍රයන් මේ ඉදිරියට ගෙනියන්නේ. බලමු සිංහබාහුව උතකට කියන කතාව. ගොසින් මම මේ වගේ සියල්ල මෑණියන්ගෙන් අසා සුඳින් දැනගන්නින්. අන්න යා ප්‍රේක්ෂකාගාරයට කියලානේ මම ගිහිල්ලා අම්මගෙන් මේක හොඳින් අහගන්නවා. සියලු දේ. අන්න පොතේ ඉන්නේ ඊළඟට කවියකින් කියනවා. නෙකවර පුතු විසිනා අසන ලද පැන නිසා සුප්පා දේවි මනා ඇති වී සිත වෙහෙසා. සිදු පුවත අනාවරණය කරන ලෙසා
දෙදෙන කැඳවාගෙන කීවා තතු මෙලෙසා. ඊළඟට වෙන දේ කියන්නේ පොතේ ඉන්නස. නෙකවර පුතු විසිනා නෙක කියන්නේ නොඑක්වර. පුතා අහන්න මෙන්න මේ පැනය නිසා සුප්පා දේවී මනා ඇති වී සිත වෙහෙසා. සුප්පා දේවියගේ සිත වෙහෙසටපත් වෙලා. ඇයි හැමතිස්සෙම පුතා එකම ප්‍රශ්නයක් අහනවා දෙන්න උත්තරයක් නැහැ හරියට. උත්තරේ දෙන්න දුන්නොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. සිදු පුවත අනාවරණය කරන ලෙසා දෙදෙනා කැඳවාගෙන කීවා තතු මෙලෙසා. අන්න ඒ වෙලාවේ ඇයි තීරණය කරනවා මම මේ වෙච්ච දේ කියනවා කියලා. සිදු පුවත අනාවරණය කරන මම මේ ප්‍රවෘත්ති සිදුවීම කියනවා. දෙදෙනා කැඳවලා තතු කිව්වා. තතු කියන්නේ විස්තර කිව්වා පුතේ. හරි. ඔන්න සුප්පා දේවිය එනවා. සුප්පා දේවිය එනකොට සුප්පා දේවිය හඳුන්වා දීමත් ගායක කණ්ඩායම සහ පොතේ ගුරාගේ කාර්යයක්. කොහොමද කියන්නේ? සුප්පා දේවිය සිතන ආකාරයත් පොතේ නිසා ගායක කණ්ඩායම කියනවා. සංගවන්නට තතු බැරිය පුතුගෙන් මම මේ වචනාර්ථයන විදිහට කියන පුතේ නාට්‍යයේ පද මීට වඩා තාලෙට ලස්සනට කියනවා. මට මේ ඔයාලට වචනාර්ථය දෙන්නයි මෙහෙම කියන්නේ. සංගවන්නට තතු බැරිය පුතුගෙන් මිගිදා නිතින සොඳිනා පෙනෙන විලසා. අදහන්නේ නැත කීවද මුසා නැන මූකුරා ගොස්සට පුරා වයසා. පවසන්නට තතු හද සංසලා නැති වේද සෙනෙහැර යාද ලෙනිනුදනා. වල කන්නට බැරි දේ පිහිටා වනු දෙවියනේ මේ අසරණේ නොහැරා. මාපිය පුතනුවනි දුවනියනි මා වෙතේනු මැන. ඔබ දෙදෙනාට කිව යුතු කිසිවක් තිබේ. සිංහ බාහුවා සිංහ සීවිලි එනවා. අපි බලමු මේ කියන දේ සුප්පා දේවිය සිතන ආකාරයෙන් පොතේ ඉන්නස කියනවා සංගවන්නට තතු බැරිය පුතුගෙන්. දැන් නම් මේ විස්තර හංගන්න විදියක් නැහැ. මිගිදා නිතිනා සොඳිනා පෙනෙන විලසා. මිගිදා කියලා කියන්නේ පුතේ මේ සිංහයාට. අන්න මතක තියාගන්න මිගිදා කියන්නේ සිංහයා. මිගිදා නිතින සිංහව නිරන්තරයෙන් පේනකොට හංගන්න බෑ මේ ඇත්ත කතාව. අදහන්නේ නැත කීවද මුසා. මම බොරුවක් ගොතලා කිව්වත් ඒගොල්ලෝ අදහන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ වයසින් මුහු පුරා ගිහිල්ලා. නැන මූ පුරා ගොස්සට පුරා වයසා. දැන් නැන වයසින් මුහු පුරා ගිහිල්ලා නුවණින් වයසින් මුහු පුරා ගිහිල්ලා ඉන්න මේ පුතයි දුවයිට බොරු කියලා බෑ. පවසන්නට තතු හද සංසලා නැති වේද සෙනෙහැර යාද ලෙනේ නොදෙනා. මේ පවසන්න තතු හද සංසලා මේ කියන්න ඇත්ත කතාව හද සංසල කරන හද සසල කරන මේ කතාව කියන්න කිව්වොත් නැති වේද සෙනේ ආදරේ නැති වේද තාත්තට තියෙන. හැර යාද ලෙනේ නොදෙනා. මේ ලෙන අත්හැරලා යයිද කියලා දන්නේ නැහැ. වලකන්ට බැරි දෙයට පිහිටා වනු දෙවියනේ මා අසරණේ නොහැරා. මේ වලකන්න බැරි දෙවියනේ මට පිහිට වෙන්න මෙන්න මේක වලක ගන්න බෑ. මා අසරණේ යොදාන්න නැතුව මාව අසරණ කරන්න නැතුව දෙවියනි මට පිහිටවන්න කියලා සුප්පා දේවිය දෙවියන්ගෙන් ආයාචනා කරනවා. මම මේ කතාව කිව්වට පස්සේ තාත්තගෙන ආදරේ නැති වෙයිද දරුවන්ට? ලෙනේ ඉන්න බෑ කියයිද? ලෙන අතහැරලා යන්න ඕන කියයිද? මාව අසරණ කරන්න එපා දෙවියනේ කියලා යා දෙවියන්ගෙන් ආයාචනා කරන විදිහටමයි පොතේ ගුරත් සඳහන් කරන්නේ. අන්න සුප්පා දේවිය එතකොට දුවට හා පුතාට කතා කරනවා. කොහොමද? මාපිය පුතනුවනි දුවනියනි මා වෙතෙනු මැන. ඔබ දෙදෙනාට කිව යුතු කිසිවක් තිබේ. අන්න සිංහ බාහුව සිංහ සීවලි එනවා. දෙදෙනාම ඊට පස්සේ අහනවා අප කැඳ වූයේ කිමද කියා දැනගනු කැමැත්තෙමු මෑණියනි. පුතයි දුවයි කියනවා අපිට එන්න කිව්වේ ඇයි කියලා දැනගන්න කැමතියි අම්මේ කියලා ඒගොල්ලෝ කියනවා. පුතාලට මේ 64 වෙනි පිටුවේ මේ තිබ්බ ටික 63 සහ 64 තේරෙනවද නොතේරෙන තැනක් තියෙනවද? වචන තේරෙන්නේ නැති තැන් තියෙනවද? එහෙමනම් අහන්න පුතේ අපි ඒව විසඳගෙන යමු. නැත්තම් ඉදිරියට යනකොට තව ගොඩාක් දේවල් තියෙනවා. පුතාලට මාව කියන එක ඇහෙනව නේද? පැහැදිලි නේද? කනෙක්ෂන් ප්‍රශ්න නැහැ නේද? පුතාලා කතා කරන්න. අග්‍රබානු පුතේ සර් මේ ඉන්නසිය කියන්නේ සර් මේ
අර පොතේ ගුරයි ඒ වාදන කණ්ඩායමයි කියන එකද? පොතේ ඉන්නිස කියලා කියන්නේ ඉන්නිසේ කියන්නේ පොතේ ගුරා සහ ඒ ගායක කණ්ඩායම කට්ටියම තමයි කියන්නේ තාලයකට ලස්සනට. ඉන්නිස ගීතය කියලා කියන්නේත් ඒකයි. ඒ ගායක පොතේ ගුරා සහ ගායක කණ්ඩායම එකතු වෙලා කියන එක තමයි පොතේ ඉන්නිසේ නැත්තම් ඉන්නිස ගීතය කියලා හඳුන්වන්නේ. ඒ කට්ටිය කියන එක. එතකොට අර සුප්පාදේවි ඉන්නසේ කියලා දාලා තියෙන නිසා මේ සුප්පාදේවි හිතන එක කියන එක අන්න හරි. අඟවන්නේ. සුප්පාදේවිය එතකොට වේදිකාවට එනවා. සුප්පාදේවිය වේදිකාවට එනකොට තමයි අර පොතේ ගුරු සහ ගායක කණ්ඩායම අර විදිහට කියන්නේ. ඇය සිතන ආකාරය තමයි මේ කියන්නේ. ඇය එතකොට වචනින් කටින් කියන්නේ නෑ ඒ ටික. තේරුණාද? හරි සර්. එතකොට සුප්පාදේ නිකන් හිටගෙන ඉන්නවද මේ වේදිකාවේ? නෑ ඇය වේදිකාවේ අර කල්පනා කරමින් ඇය වටයක් දෙකක් ඇවිදිනවා ඔය ටික කියනකොට. ඇය සිතන ආකාරය තමයි අර පොතේ ඉන්නිස සහ කණ්ඩායම ගායනා කරන්නේ. හරි සර් දැන් මම අවසානයේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් කොටසක් පෙන්වන්නම්. එතකොට ඕක වැඩි තේරෙනවා. මේ දෙකම එකම ශෛලිගත නාට්‍යනේ. අපි මේ ටික කළාට පස්සේ ඒක එතකොට පොඩ්ඩක් පෙන්වන්නම්. ඔයාලට එතකොට ඔය පොතේ ගුරු සහ කණ්ඩායමගේ මේකේ සජීවීව වෙන කොටස තේරෙයි පුතේ. හරි. හරි. චුට්ටක් අපි මේක පොඩ්ඩක් බලමු. එතකොට ඔක ඔයගොල්ලන්ට තවදුරටත් තේරෙයි. දැන් මේ අපි නවත්තපු තැන මතකයිනේ. අපි නැවැත්තුවේ දැනට සුප්පාදේවිය කණ්ඩායමට දුවට සහ පුතාට කතා කළා. මේ කතාව කියන්න යන්නේ. අපි මනමේ චුට්ටක් මේ වේදිකා නාට්‍ය විශේෂයෙන් ශෛලිගත නාට්‍යයක මේ කොටස කොයි ආකාරයෙන්ද යන්නේ කියන එක සින්දුව නෙවෙයි මම මේ නාට්‍ය කොටසක් අපි බැලුවා නම් මේ ඒක ගීත නම් අලුත්ම ඒවල කොටස් තියෙනවා. අපි චුට්ටක් මේ පැරණි නිෂ්පාදනයේ තමයි සම්පූර්ණ නාට්‍ය තියෙන. ඒකෙන් චුට්ටක් අපි බලමු. එතකොට ඔයාට මේක තවදුරටත් පැහැදිලි වෙයි. මේ පොතේ ඉන්නිසගේ කාර්යය මොන වගේද කියලා. පුරු නාට්‍ය නෙවෙයි පොඩ්ඩක් අපි ඒ වගේ අනමේ කුමරු සොබනා අරණ කර රාජ ගුරු දියණිය උතිරෙන් යොත් ය පුරයට ඊට වඩා ටිකක් හොඳ එකක් තිබ්බා. පරණ එකක් තමයි මේ තේ රූපවාහිනියේ තියෙන්නේ. බලන්නකෝ ඩ්‍රාමා රූපවාහිනිය කියලා අපි බලමු. පරණ එකක් මේ තියෙන්නේ.
ඒක චුට්ටක් ඊට වඩා හොඳයි. තේරෙන විදිහට මේ පොතේ ඉන්නසගේ කොටසයි මට විශේෂයෙන් වාට පෙන්වන්න ඕන. මතන්නේ මං කිව්වේ මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවා අනිකුතේ මේ අපි චුට්ටක් බලමු. දැන් පුතේ මේ කතාව තනින් තන පොතේ ගුරා ඇවිල්ලා සිදුවීම් කියනවා පුතේ. අපි එදා මනමේ නාට්‍ය ගැන කිව්වා ඔයා. තනින් මම පොඩ්ඩක් පෙන්නන්නේ මේ අර වැඩි රජුරුව අවසානයේ කුමරියව එල්ලවලා දාන කොටසට මේ ඇවිත්ටි. ඔබගේ උපකාරයෙන් බවන ගනිමි. කන්‍යාගේ යන පරිදි මාගේ කිලිසිඳුවා ඔහුගේ අතට කඩුව දීම සඳහා ඔබ තරතුණා මම දුටු වෙමි. ඔබට දීම සඳහා මිස මන්නලේ රජුට දීම සඳහා නොවේ.
හරි පුතේ. අපිට අද එතන හම්බුනේ නම් ගොඩාක් පරණ නිෂ්පාදනයක්. ඊට වඩා හොඳ එකක් අපි මීට කලින් මේ YouTube එකේ තිබ්බ මට දැන් හොයාගන්න බෑ හදිස්සි. රූපවාහිනියට කරපු. ඉතින් කමන්නේ. ඉතින් එතන ඔයාලට තේරුණා අර මුල හරිය පොතේ ගුරා සරින්තරේ චරිත පොතේ ගුරා සහ ඉන්නිස කියන්නේ අර පැත්තක ඉඳගෙන ඉන්න ගායක කණ්ඩායම පොතේ ගුරා සහ ගායක කණ්ඩායම. දැන් පුතේ අර YouTube එකේ තියෙනවා සිංහබාහු නාට්‍යයේ ගීතේ නම් ඕක හොඳට පැහැදිලිවම ඔයාලට පේනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ කණ්ඩායම හඳුන්වලා දෙන එක මෙතන එච්චර හොඳට ඒක පැහැදිලි නැහැ. අපි සිංහබාහු එකේ පස්සේ නිර්මාණයක් විදිහට තියෙන එකේ ඔක ඊට වඩා පැහැදිලිව තියෙනවා. ඔය පැරණි නිෂ්පාදන ඉතින් බලන්න එච්චර ආස නැහැනේ මට. ඒක ඕගොල්ලන්ට මම මේ පැරණි නිෂ්පාදනය බැලුවොත් ඔයාට ඒක එපා වෙන්න පුළුවන්. ඊට වඩා වේදිකාවට ගිහින් බලනවා නම් තමයි හොඳ. YouTube එකේ හොඳ ඒවා ටිකක් තිබ්බා. අපිත් බැලුවා මං හිතන්නේ ඒකේත් අපේ හොඳම එක අර කලින් තිබ්බ එකක්. සිංහබාහු එකේ පොතේ ගුරාක් පේනවා. පොතේ ගුරා සහ පොතේ ඉන්නිස
අන්න ඔයාට දැන් සිංහබාහුම පොඩි ඒකේ රිද්මය තාලය ගැන යම්කිසි හැඟීමක් තියෙනවා. සිංහබාහුමේ කොටසක් පොඩ්ඩක් බලන්න උනා. ඒ වාර black and white කියන්නේ තියෙන පුතේ ගොඩාක් පරණ නිර්මාණ හින්දා කලින් ඒ කාලේ වීඩියෝ කියන්නේ මේ සමහර ඒවා ඒ නාට්‍ය මේ ඔෆිෂියල් වීඩියෝ කරපුවා නෙවෙයි ඒකයි එහෙම තියෙන්නේ. හරි වීඩියෝ කරලා එහෙම දාන්න දෙන්නේ නැහැ නාට්‍ය දැනටත් රංගගත වෙන හින්දා. අපි ඔන්න එහෙනම් ආවා සිංහබාහු නාට්‍යයේ අර 64 වෙනි පිටුව අවසානයේ දරුවෝ දෙන්න කැඳවලා අම්මා කතා කරන තැනින් තමයි අපි නැවැත්තුවේ. හරි. එහෙනම් අපි බලමු හැමෝම ඉන්නව නේද? පස්සේ කවුරු හරි එකතු වුණාද? හරි. ඔක්කොමලා වගේ ඉන්නවා. පන්ති හිටපු අයනේ. හරි. එහෙනම් අපි එතනින් ඉඳන් කතා කරගෙන යමු. සුප්පාදේවිය සිංහබාහු සිංහසීවලි තර්ගය කියලා කියන්නේ පුතේ මේ දෙබස කියන එක. හරි. සුප්පාදේවිය කියන්නේ මේ දරුවන්ගේ අම්මා, සිංහබාහු කියන්නේ පුතා, සිංහසීවලි කියන්නේ දුව. මන්න මේගොල්ලෝ අතර වෙන දෙබස නැත්තම් මේ දෙබස් කාණ්ඩය තමයි අපිට එක දිගට තියෙන්නේ. මේ විශේෂ අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ සුප්පාදේවිය ඇත්ත කතාව කියන්න යන අවස්ථාව. සුප්පාදේවිය වෙල කියනවා ප්‍රේමවන්ත දරුවනි මා හිඳුණු කන්‍යමා කියමි පුවත සැක දුරරා අසන නිතියනා මෑණිය නුඹ දෙදෙනගිවේ කුමරියක් මනා පසිතු මහගු වංග දේශේ නරවර හටදා. අන්න ප්‍රේමවන්ත දරුවනි හිඳින්න කන් යොමාගෙන ආදරණීය දරුවන්ට කියනවා හොඳින් කන් යොමාගෙන ඉන්න කියමි පුවත සැක දුරරා මේ සැක නැතුව මං ප්‍රවෘත්තිය කියන්නම් වෙච්ච දේ කියන්නම් අසන නිතියනා ඔගොල්ලෝ නිරන්තරයෙන් අහන ප්‍රශ්නෙට මම උත්තරේ කියන්නම් මෑණිය නුඹ දෙදෙනාගේ කුමරියක් මනා ඔබ දෙදෙනාගේ අම්මා රාජකුමාරිකාවක් පසිතු මහගු අංග දේශේ නරවර හටදා පසිදු කියන්නේ ප්‍රසිද්ධ මහර්ග වටිනා වූ වංග දේශේ මේ දඹදිව තියෙන වංග දේශයක ප්‍රාන්ත රාජ්‍යයක් වංග දේශේ නරවර හටදා රජ්ජුරුවන්ට දාවිච්ච තන් රජ්ජුරුවන්ගේ එකම දූ කුමාරිකාව තමයි මම ඔබලාගේ අම්මා මේ වංග දේශි රජ්ජුරුවන්ගේ එකම දියණිය කියලා ඔන්න ඇත්ත කතාව කියනවා. එතකොට සිංහබාහු කොහොමද කියන්නේ පුතා කින්ද මෑණියනි ඔබ මේ පවසන වදනා ඇස්කන් ඇදහිය නොහේය ඇසෙන්න මේ අරුමා ඔබ පාමුල හිඳුවා මා වැඩෙන වයසේදී රාජ කතා කී විසිතුරු දැන් සිහිවන්නේ සැපසයනා සුවඳ බොජුන් තුඹුල මාලිගා ඈ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ. අන්න මොකද්ද කියන්නේ පුතේ සිංහබාහු කියනවා එයා පුදුම වෙනවා මේ අම්මා කියපු කතාවෙන් කින්ද මෑණියනි ඔබ මේ පවසන වදනා කින්ද මොකද්ද අම්මේ මේ ඔබ කියන මේ වදන ඔබ අහන දේ කියන දේ මොකද්ද මේ ඇස්කන් ඇදහිය නොහේය ඇහෙන්න මේ අරුමා ඇස්කන් අදහ ගන්න බෑ මේ ඇහෙන කතාවෙන් ඔබ පාමුල හිඳුවා මා වැඩෙන වයසදී ඔබේ පාමුල හිඳුවාගෙන ඔබේ උකුලේ තියාගෙන කකුල් දෙක උඩ ඉඳගෙන මා හැදී වැඩෙන වයසේදී පොඩි කාලෙදී රාජ කතා කී විසිතුරු දැන් සිහි වෙන්නේ මේ කාලේ අපිට එක එක රජ කතන්දර කිව්වා ඒවා දැන් මතක් වෙනවා සැපසයනා සුවඳ බොජුන් තුඹුල මාලිගා ඈ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ. ඉතින් අම්මා එහෙම ලස්සන කතන්දර අපිට කිව්වා රජවරු ගැන කුමාරිකාවෝ ගැන සිටුවරු ගැන කතන්දර කිව්වා ඒවා දැන් මතක් වෙනවා. ඒවා කිව්වේ නම් අම්මා ඒවා දන්නේ අම්මා රාජ කුමාරිකාවක් හින්දා. ඉතින් ඒවල තිබ්බ සැපසයන තාම වටින සැප දෙන ඇඳ ඇතිරිලි සුවඳ බොජුන් රසවත් සුවඳ දෙන කෑම තුඹුල මාලිගා උස් මාලිගා තුඹුල කියන්නේ උස් කියන එකයි පුතේ උස් මාලිගා ඈ සම්පත් හැරදා ඇයි මෙලෙස වසන්නේ ඈ කියන්නේ එවැනි මහා සම්පත් අතෑර දාලා ඔබ රජකුමාරිකාවක් ඉතින් රජකුමාරිකාවට සියලු සැප සම්පත් තියෙනවා ඉතින් එවැනි සැප සම්පත් ඇතෑරලා ඇයි යන්නේ මේ විදිහට
කැලේ වාසය කරන්න කියලා පුතා හරි විශ්මයෙන් ප්‍රශ්න කරනවා. Excuse me, sir. කියන්න පුතේ. සර් මේ තුම්මුල කියන්නේ උස්ස කියන එකද විශාල කියන එකද? උස කියන එකයි පුතේ. තුඹුල කියන්නේ උස මාලිගා. හරිද පුතේ? හරි. උස කියන එකයි තුඹුල කියන්නේ. හරි. ඉතින් සාරස මෙච්චර එදා විශාල- දුන්නේ ආ, එදා මේ තුන්ල කියලා දුන්නේ විශාල කියන එකනේ. එදා සාර මොකද? පද වර්ග පද වර්ගවල අපි තුඹුල කියන එකට පද මොනවලද පුතේ? පද වර්ගවල මොනකටද දුන්නේ මේ බහුවර්තද නැත්නම් සමාන පද වලටද? දැන්ස පදාර්ථ වලට අපි තුමුලකට විශාල කියලා විශාල කියලාත් ගන්න පුළුවන්. වඩාත් උස කියලා තමයි මෙතන තුඹුල මාලිගා කියන්නේ උස්සූ මාලිගා කියන එක පුතේ. විශාලත් ගන්න පුළුවන් අදහස විදිහට තේරුම් විදිහට. හරි. පුතේ. හරි සර් දැන්. මෙතන හරි සර්. උස්සූ කියන එක තමයි මේ කියන්නේ. මේ මාලිගා ගැන කියනකොට උස්සූ මාලිගා. තුඹුල දැන් ඇත්තු ගැන තුඹුල ඇතුන් කියලා කියනවා. එතකොට උස නෙවෙයි එතන කියන්නේ විශාල කියලා පුතේ. ඒ තැන අනුව ඒ අර්ථය වෙනස් වෙනවා පුතේ. හරි. මෙතන මාලිගා ගැන කියද්දී උස් මාලිගා කියන එකයි මේ කියන්නේ. එතකොට දැන් සිංහබාහු එහෙම අහනවා මේවා අතහැරලා ඇයි මේ විදිහට මේ ගල් වෙනක ජීවත් වෙන්නේ කියලා අම්මගෙන් අහනවා. හරි. අපි බලමු එතකොට නාඩියක් දෙන්න පුතේ මේ කෝල් එක කට් කරන්න ඕන. මේක ළමෙක් හැමදාම මට මේ වෙලාවට බොරුවට මිස් කෝල් එකක් ගන්නවා. එයා ආන්සර් කරන්නේ නැහැ. එයාට පොඩි ඇත්තටම අර ස්පෙෂල් නීඩ් ළමෙක්. එයාගේ අතේ ෆෝන් එකක් තියෙනවා. මම ආන්සර් කළාට එයා කතා කරන්නේ නැහැ නිකන් ගන්නෙ. ගන්න ළමෙක් ඉතින්. වැඩක් නැහැ කතා කරලා එයා මොකුත් කියන්නේ නැහැ. එයා ගන්නවා. රෑ වෙනකොට නිකන් ගන්නවා දෙතුන් පාර. data on කරන් හිටියොත් අනිවාර්යෙන් WhatsApp කෝල් එකක් මේ වගේ වෙලාවට ගන්නවා. අමතක වෙලා ෆෝන් එකේ data on වෙලා තිබ්බා ඒකයි. හරි අපි බලමු පුතේ එතකොට ඊළඟට සිංහ සීවලී කියනවා මෙහෙම පුතා ඇහුවාම පුතානවා ඇයි අම්මා මෙච්චර සැප සම්පත් දාලා මෙහෙම වනාන්තරේ වාසය කරන්න කියන තැනටනේ අපි ආවේ නේද? එතකොට සුප්පා දේවිය කියන තිබස තමයි අපිට වැදගත්ම දේ. ආයිත් ඉස්සෙල්ලා සිංහ සීවලිත් මෙහෙම කියනවා. රාජකුමරියෝ පළඳිති රන්මිනි බරණා සිනිදු වස්ත්‍ර හැඳලා රන් මිරිවැඩි සඟලා පිම්පිඩ වැනි මා මෑණිය කියනු නොඅලහා ඇයිද වල් කලා පොරවා ලිනේ තුල ඉන්නේ. දැන් සිංහබාහු අරම කිව්වාම සිංහ සීවලී දුවත් කියනවා මේ මොකද ඒගොල්ලෝ පොඩි කාලේ අම්මගෙන්ම මේ රජමාලිගාවල් රජකුමාරිකාව ඒගොල්ලෝ අඳින්න පළඳින හැටි ඒව අහලා තියෙන හින්දා මේ දේවල්ම වලින්ම තමයි අම්මගෙන් ප්‍රශ්න කරන්නේ. රාජකුමාරියෝ පළඳිති රන්මිනි බරණා රජකුමාරිකාවෝ රන් රත්තරන් මැණික් ආභරණ පළඳිනවා. ඒ වගේම සිනිදු වස්ත්‍ර ඇඳලා රත්තරන් මිරිවැඩි සඟල් රනින් කළ පාවහන් පළඳිනවා. රත්තරනින් කරපු පාවහන් රජකුමාරිකාව පළඳින. රත්තරන් ගාලා නෙවෙයි රත්තරනින් උණු පාවහනුත් හදලා තියෙන රජකුමාරියෝ ඉතින්. පිම්පිඩ වැනි මා මෑණිය කියනු නොහලා. පිම්පිඩක් වගේ මහා පිනැති අම්මේ ඇයි මෙහෙම ඇයි කියන්න නොහලා හංගන්න නැතුව කියන්න. ඇයිද වල් කලා පුරවා වල් කලා කියන්නේ මේ වල් කොළ ගස් කොළ පොතු ඒව වලින් හදාගත්ත ඇඳුම් ඇඳගෙන මේ ලෙන තුල ඉන්නේ. මේ ඉතින් ගෝත්‍රිකයෝ වගේ මෙහෙම කොළාතු වලින් ගස් වල පට්ට වලින් පොතු වලින් හදාගත්ත ඇඳුම් පුරවගෙන ඇයි මෙහෙම ඉන්නේ. ඔබ රාජකුමාරිකාවක් විදියට සිනිදු වස්ත්‍ර ඇඳලා රත්තරන් පාවහන් පළඳලා නේද? අද මේ ගස්වල පට්ට පොරෝගෙන
ඇඳගෙන ඇයි මෙහිම ඉන්නේ කියලා පුදුම වෙලා පුතා වගේම දුවත් අහන. අන්න සුප්පාදේවිය ඒකට උත්තර දෙනවා. කොහොමද කියන්නේ? සිනිදු වස්ත්‍ර මිනි අබරණ තුඹුල මාලිගා සුවඳ බොජුන් සැපසයනා මිරි වැඩි සඟලා මේ සියල්ල හැරදා මම ආවෙමි වලටා වෙසෙන ලෙසා ඔබ පියමා සමිඳුන් සමගා. කොහොමද? සිනිදු වස්ත්‍ර මිනි අබරණ සිනිදු වස්ත්‍ර සිනිදු ඇඳුම් මැණික් ආභරණ උස්මාලිගා ඔබට කියන්නේ මේ පදවල අන්තිම පදේ විතරක් සමාන නැතයි. ඒ කියන්නේ සමාන නිකන් අනිත් ඒවා ඔක්කොම බරණ සංගලා නිකන් නෑ පුතේ නිකන් තාලයක් රිද්මයක් එන විදිහට හදපුවා. ඒක එච්චර හිතන්න එපා. ඒවා කියන්න යම් කිසි ආර්ථයක් එන විදිහට කියන්නනේ මේ නිකන් ගීත කවි විදිහට කියන්න හදාගත්ත දේවල්. තේරුම ගන්න. සිනිදු වස්ත්‍ර මිනි අබරණ තුඹුල මාලිගා. සිනිදු ඇඳුම් මැණික් ආභරණ උස්මාලිගා සුවඳ බොජුන් සැපසයනා මිරි වැඩි සඟලා. ඊටාම රසවත් සුවඳවත් කෑම සැප දෙන ඇඳන් මිරි වැඩි සඟලා ඊටාම වටිනා පාවහන් මේ ඔක්කොම අතහැරලා මේ සියල්ල හැරදා මම ආවේ වලට. මේ ඔක්කොම අතහැරලා මම වලට කියන්නේ කැලෑවට ආවා. වෙසෙන ලෙසා ඔබ පියමා සමිඳුන් සමගා. ජීවත් වෙන්න ඔබේ පියා මගේ ස්වාමි පුරුෂයා සමග. ඔබේ පියා වෙලාද ඉන්න මගේ ස්වාමි පුරුෂයා එක්ක ජීවත් වෙන්න මම මේවා සියල්ල අතහැරලා ආවා කියලා ඒ කරපු මේ කැපකිරීම ගැන කියනවා. ඉතින් සිංහබාවි සීවලී යහනවා දුවයි පුතයි. ඇයිද පියාණන් සමගා ලෙනෙහි වෙසෙන්නේ හැරදමායේ රාජ ඉසුරු වදුරු අතරේ විසි නොවීද මා පියාට වාසි මාලිගේ සිව්මැලි ඔබ කැටුවයින්ට මේ වනන්තරේ. අන්න අහනවා ඇයිද පියාණන් සමගා ලෙනෙහි වෙසෙන්නේ. ඉතින් ඇයිද මේ තාත්තත් එක්ක මේ ගල් ගුහාවක ඉන්නේ? හැරදමායේ රාජ ඉසුරු වදුරු අතරේ. ඒ රජ ඉසුරු මහා වටිනා සැප සම්පත් ඒවා අතහැරලා දාලා ඇයි මේ කැලේ ගල් ගුහාවක ඉන්නේ? උවදුරු අතරේ මහා කරදර බාධක කොයි වෙලාවේ වනසතුන්ගෙන් කරදරයක් වෙයිද දන්නේ මේ ගල් ගුහාවක ඇයි එහෙම ඉන්නේ? රිසි නොවේද මා පියාට වාසිමාලිගේ. රිසි උන් නැද්ද? කැමති උන් නැද්ද අපේ තාත්තා ඒ රජමාලිගාවේ ඉන්න? සිව්මැලි ඔබ කැටුවයින්ට මේ වනන්තරේ. තා සිව්මැලි වෙච්ච මේ රාජකුමාරිකාවක් වෙච්ච ඔබව මේ කැලේක තියාගෙන ඉන්න නැතුව තාත්තා කැමති උන් නැද්ද ඒ රජමාලිගාවේ ඉන්න? ඉතින් ඒගොල්ලන්ට තේරෙන විදිහට නේ අහන්නේ. ඉතින් සිංහයා කැමති වෙන්නේ නැහැ නේ පුතේ. සිංහයා කැමති වනාන්තරයේ ඉන්න යාගේ නිදහස් ජීවිතේට. රජමාලිගාවක කොහොමත් ඔහුව පිළිගන්න එකක් නැහනේ. සුප්පාදේවිය මේ සිංහෙක් එක්ක ගියාට උණු පිළිගන්න එකක් නැහනේ තාත්තා නේද? එහෙම ගැටලුවක් තියෙන්නේ නැති. ඉතින් කොහොම වුණත් සිංහයා කැමති කැලේ ජීවත් වෙන්න. ඉතින් ඒගොල්ලෝ අහන්නේ එහෙම. සුප්පාදේවිය උතකොට කියනවා මෙන්න මේ ලස්සන කතාව ඊළඟට මෙන්න මේ ආදරය ප්‍රේමය ගැන සුප්පාදේවිය නිර්වචනය කරන්න. අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා වැනු පොරණ කිවිදුන් සොඳ රස මුසුනා සියලු භෝග වස්තු හරිතිනෙක දනෝ සදින තුන සඳා. අනුසුප්පාදේවිය දරුවන්ට මේ ඇත්ත කතාව කියනවා. ඇයි මං මේ සියලු යස ඉසුරු මේ වටිනා සුවඳ බොචුන් සිනිදු ඇඳුම් රත්තරන් මිරි වැඩි සංගල් මේ සියල්ල සැප සම්පත් අතහැරලා ආපු හේතුව ඊටාම කෙටියෙන් රසවත්තු කියනවා කොහොමද? අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමේ නමින. මේ ලෝකේ තියෙන ලස්සන දෙයක් තියෙනවා ප්‍රේමය ආදරය කියලා. වැනු පොරණ කිවිදුන් සොඳ රස මුසු බසිනා. වැනු වර්ණනා කරපු පොරණ අතීත කිවිදුන් කවියන් හොඳ රස මුසු බසිනා ඊටාම රසවත් බසින් පැරණි කවීන් වර්ණනා කරපු දෙයක් තමයි
ප්‍රේමය කියලා කියන්නේ. අන්නේ ප්‍රේමය ආදරය නිසා සියලු භෝග වස්තු ඉසුරු හරිතිනෙක දනු සියලු වටිනා දේවල් වස්තුව යස ඉසුරු හරිතිනෙක දනු අතහරිනවා නොඑක් ජනතාව නොඑක් දනු නොඑක් මිනිස්සු මෙන්න මේ ආදරේ ප්‍රේමයෙන් ඉඳලා සියලු වටිනා දේවල් අතහරිනවා සව් සැප දෙන සිතුමිනවන් ප්‍රේමය හන්දා සව් සියලු සැප සම්පත් දෙන සිතුමින කියලා කියන්නේ මෙතන සිතූ පැතූ සම්පත් දෙන කියන සිතූ පැතූ සම්පත් දෙන මේ ප්‍රේමයේ හින්දා මේ සියල්ල අතහරිනවා ඒක එදා පැරණි කවියොත් එදා වර්ණනා කළේ වැනූ පුරණ කිවිදුන් රසමුසුබසින් පැරණි කවීන් පුරාණ කවීනුත් රසවත් වූ වැකි වලින් මෙන්න මේ ආදරය ප්‍රේමය වර්ණනා කළා. ඉතින් අන්නේ ආදරය ප්‍රේමයේ හින්දා සියලුම දේවල් අතහරින්න පුළුවන්. එහෙම මම විතරක් නෙවෙයි අනිකුත් අයත් සියලු භෝග වස්තු ඉසුරු හරිතිනෙක දනෝ ගොඩක් මිනිස්සු සියල්ල අතහැරියා ප්‍රේමයේ හින්දා ආදරයේ හින්දා. අර උග්ගසේන කතා වස්තුවේ උග්ගසේනටත් වෙන්නේ ඕකමනේ. තව ඕගොල්ලෝ 11ට ගියාම ඉගෙන ගන්නේ නේ. තාම උග්ගසේන කලේ නැහැනේ සද්ධර්ම රත්නාවලිය. කොලේ තියෙන අපිට උග්ගසේන කතා වස්තු නිකන් ඉන්නට මේ දවස් බලන්න නේද? අන්න කියනවා උග්ගසේන අර සංදර්ශනයක් බලන්න ගිහිල්ලා එතන දකින්න තරුණිය අර සංදර්ශන පවත්වන කණ්ඩායමේ ඉන්න ලස්සනම තරුණියගේ හඬට කටහඬට ඒ ගායනාවට ඒ රංගනයට ඒ සියල්ලටම හාවභාව ලීලාවන්ට වශී වෙන උග්ගසේන සියලු සිටු සම්පත් අත්හැරලා දාලා ඇය විවාහ කරගන්න ඒ කණ්ඩායමත් එක්ක බැඳෙනවා. අර සංදර්ශන පවත්වන කණ්ඩායමේ බර අදිමින් බඩු අදිමින් සහායකයෙක් විදිහට යනවා ඇය විවාහ කරගෙන. මුලින් මසුරන් 1000ක් දීලා දෙමව්පියෝ ගෙන්න ගන්න හදනවා අර කුමාරික අර සංදර්ශන පවත්වන තරුණියව කණ්ඩායමේ නායකයාගේ දුවමේ වුන් කැමති වෙන්නේ දුව දෙන්න. මේ අපිටත් සරණ ඇයම තමයි ඇයගේ රංගනේ බලන්න තමයි මිනිස්සු එන්නේ. ඉතින් ඇයව විකුණලා බෑ අපි මසුරන් 1000කට. උග්ගසේනට ඕන නම් එන්න අපිත් එක්ක යන්න. එහෙම වුණොත් ඔව් අපිට උදව් කරමින් අපිත් ඉන්න පුළුවන් ඇය විවාහ කරගන්න පුළුවන් කියලා තමයි තාත්තා කියන්නේ. ඉතින් ඔහු අර දෙමව්පිය සියලු දෙනාගේ විරුද්ධතාවයේ තඹ සතේකට ගණන් ගන්න නැතුව මේ ඒගොල්ලෝ කියන එපා අපිට තරම් නොවේ ඕක අපිට ලැජ්ජාසහගත දෙයක් ඔබ මේ සංදර්ශන පවත්වන කණ්ඩායමක් එක්ක එකතු වෙනවා කිව්වහම මේ තරුණියක් ඉඳ කියලා. දැන් ඌ ඒව ගණන් ගන්නෑ. ඌ සියල්ල අතහැරලා මේ යනවා ඒ කණ්ඩායමත් එක්ක ගමින් ගමට ගිහිල්ලා සංදර්ශන පවත්වනේ වල බර අදිමින් හරක්ට කන්න බොන්න සපෙමින් බඩු අදිමින් උග්ගසේන යනවා. ඉතින් අන්න එහෙම දෙයක් නේ. ඒකයි මේ සුප්පාදේවියත් කියන්නේ සියලු භෝග වස්තු ඉසුරු හරිතිනෙක දනෝ සව් සැප දෙන සිතුමිනවන් ප්‍රේමය හන්දා. අන්න මේ සියලු සැප සම්පත් දෙන ආදරය ප්‍රේමයේ හින්දා ගොඩක් මිනිස්සු සියලු දේවල් අතහරිනවා කියලා සුප්පාදේවිය මෙන්න දරුවන්ට විස්තර කරනවා. එතකොට සුප්පාදේවිය එක වචනෙනුත් කියනවා ඔබ පියානෝ නරේකු නොව වනේදී මට හමු සිංහ රාජයෙකි. ඕ කෙරේ ඇති වූ ප්‍රේමය නිසා මම රාජ සැප හැර දමා මේ වනයේ වෙසෙන්නි දරුවනි. අන්න පැහැදිලිනේ. සුප්පාදේවිය කෙලින්ම කියනවා. ඒක කියන්නේ සිංහ ගෝත්‍රික මේ ගෝත්‍රිකයේ ඒව කතාවක් නෙවෙයි අර මහා වංශ කියන විදිහටම ඉතිහාසය කියන විදිහටම මේ ඔහුගේ ස්වාමි පුරුෂයා මා වනාන්තරයේ හම්බුණු සිංහ රාජේ. මේකයි සිදුවීම කියලා සුප්පාදේවිය ගීතයෙන් අර කවියෙන් සහ වචනෙන්ම කියනවා. අන්න ඒ වෙලාවේ සිංහ බාව කොහොමද කියන්නේ? සිංහෙක් වේ මා පියා ජන්මෙන් ලත් මෙයරණි පුරුදු වාසේ සදා කුමරියක් වේ මාගේ මව් උත්තරීතර ජන්මදී උරුම වූ යසයිසුරට මටද හිමිවේ වංග රාජ්‍ය ප්‍රබල නරවර පරපුරෙන් කුමද්දෝ මේ පාපේ ලිනේ මේ විසීමේ සිතක් දෝ මෙවන් දේ කියන්ට ආන එක ඊළඟ පිටුව
දෝ මේ පාපේ ලෙනේ මේ විසීමේ සිතක්දෝ යන්ට දැන්නම් කාලෙවේ මෑණියන් හා නැගණි සමගින් උරුමේ අපගේ සොයමිනා වංග දේශේ වෙසෙන ජනතා කෙරෙහි වේ මා යුතුයකම කුමක්දෝ මේ පාපේ ලෙනේ විසීමේ සිතක්දෝ අන්න සිංහබාහු කෙලින් මෙයාගේ අදහස කියනවා මොකද්ද සිංහෙක් වේ මාපියා මගේ තාත්තා සිංහෙක් ජන්මයෙන්ලත් මේ අරණේ පුරුදු වූ වාසයේ සදා ඔහු උපතින් මේ වනාන්තරේ ජීවිතේ තමයි ඔහුට පුරුදු ඔහු ඒකින්ද වනාන්තරේ වෙසෙනවා කුමරියක් වේ මාගේ මව් උත්තරීචර ජන්ම ලද්දී මගේ මව එහෙම නෙවෙයි රාජකුමාරිකාවක් උතුම් ජන්මයක් තියෙන උතුම් වටිනා මේ පරම්පරාගත වටිනාකමක් තියෙන කෙනෙක් අම්මා උරුම වූ යස ඉසුරට ඇයට උරුම වෙච්ච යස ඉසුරු තියෙනවා මටද හිමි වේ වංග රාජ්‍ය ප්‍රබල නරවර පරපුරෙන් එයා කියනවා මටත් මේ වංග රාජ්‍යයේ මේ ප්‍රබල නරවර පරපුරෙන් නර රාජ පරම්පරාවෙන් මටත් උරුමයක් තියෙනවා කුමද්දෝ මේ පාපේ ලිනේ විසීමේ සිතක්දෝ එහෙම පරම්පරාවෙන් මට රාජ උරුමයක් තියෙද්දි මොකද්ද මේ ලෙනක ගල් ගුහාවක විසීමේ සිතක් නැහෙනි යන්ට නම් දැන් කාලෙ වේ දැන් මට යන්න කාලය ඇවිල්ලා මොනාටද මෑණියන් හා නැගණි සමගින් උරුමේ අපගේ සොයමින අපිට රාජ උරුමේ තියෙනවා එකම දුව නම් වංගදේශේ රජුරුවන්ගේ මම ඒ දුවගේ පුතා විදිහට උරුමේ හොයාගෙන රජකමේ උරුමේ හොයාගෙන යන්න ඕන වංගදේශේ වෙසෙන ජනතා කෙරෙහි වේ මා යුතුයකම මෙන්න අපේ දේශපාලඥයෝ වගේ හරියට සිංහබාහු නේද කිව්ව ගමන් කියනවා මට වංගදේශ මිනිස්සුන්ට යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා අපේ අයත් එහෙමනේ කියන්නේ මේ ඡන්ද ඉල්ලන් එන්නේ මිනිස්සුන්ට ජනතාවට සේවය කරන්නනේ දැන් සිංහබාහුටත් එහෙම එකපාරට කුලප්පුවක් හැදිලා තින්නේ මිනිස්සුන්ට සේවය කරන්න ජනතාවට වංගදේශේ ජනතාවට සේවය කරන්න දැඩි උවමනාවෙන් තමයි මේ කතා කරන්නේ බොරුනේ නේද පුතේ තමන්ගේ රජකම ගැන තියෙන ආසාවක් ගැන මේ කියන්නේ කුමද්දෝ මේ පාපේ ලෙනේ විසීමේ සිතක්දෝ මොකද්ද මේ පාපේ ලෙනේ ජීවත් වෙන එකේ සිතක් තියනවාද කියලා අවසානයේ අහන්න හරි මට විනාඩියක් දෙන්න පුතේ Sir, mute please. හරි පුතේ මං චුට්ටක් ඉන්න කිව්වේ වතුර ටිකක් බොන්න ඕනේ හින්දා හදිසියක් නෑ නේද අපි බලමු ඊට පස්සේ සිංහබාහු සුප්පාදේවි සිංහ සීවලී සැහැලි තර්ගයේ සැහැලි කියන්නේ මේ කණ්ඩායමම එතකොට කියන දෙබස් ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ සිංහබාහු ඉන්නවා සුප්පාදේවි ඉන්නවා සිංහ සීවලී ඉන්නවා කණ්ඩායම ගේ දෙබස් මේ විදිහට යන්නේ සිංහබාහු කියනවා මෑණියනි කීව ඔබ බස් සසා සනිටුහන් කරගතිමි නොපමාව යා යුතුය මේ ලෙනින් ඔබ දෙදෙන මා සමග යා යුතුය වනවාසී හැරදමා නරවාසී සොයමිනා අප දෙදෙන්න හට උරුම ජීවිතේ මේ නොවේ අන්න සිංහබාහු කියනවා ඉතින් අම්මේ ඔබ ඔයා කියපු කතාව මං හොඳට හිතේ ධාරණය කරගත්තා සනිටුහන් කරගත්තා නොපමාව යා යුතුය පමා වෙන්න බෑ ඉක්මනින්ම යන්න ඕන
මේ ලෙනෙන් ඔබ දෙදෙන මා සමග යා යුතුයි. මං විතරක් නෙවෙයි ඔබ දෙදෙනාත් මාත් එක්ක යන්න ඕන. ඒ මොකද වනවාසී හැර දමා නරවාසී සොයමිනා මේ වනාන්තරයේ ජීවිතය අතහැරලා නරවාසී මිනිස්සුන්ගේ වාසස්ථානය හොයාගෙන අප දෙදෙන හට උරුම ජීවිතේ මේ නොවේ. මේ අපි දෙන්නට කියන්නේ මේ සිංහ සීවලී සහ සිංහ බාව කියන දුවයි පුතයි අපි දෙන්නට උරුම ජීවිතේ මේක නෙවෙයි. අපි ඒක හොයාගෙන යන්න ඕන. හරි. සුපාදේවිය කියනවා මෙහෙම මෙවන් බස් දොඩනු කිම ඔබ පියා හැර දමා යා හැකිද මේ ලෙනෙන් අප නැතිව පියා ඔබ ලය පැලී මැරියයි පුරුදු වන වාසේ මෙහි සැපත නොසෑහෙද ඔබ පියා සමගිනා මෙතෙක් කල් වින්දමා. මොකක්ද අවසාන පුතේ කියන්නේ මෙවන් බස් දොඩනු කිම ඔබ පියා හැර දමා යා හැකිද මේ වගේ කතා කියන්න එපා පුතේ. ඔබේ තාත්තා අතහැරලා දාලා අපි කොහොමද මේ ලෙනෙන් යන්නේ? අප නැතිව ඔබ පියා ලය පෙලී මැරියයි. අන්න අපි නැති වුණොත් තාත්තා පපුව පෙරලා මැරිලයි. පුරුදු වනවාසී මෙහි සැපත නොසෑහෙද? මේ අපි පුරුදු වෙලා ඉන්න මේ වනාන්තරයේ ජීවිතේ සැපත මදිද? අපිට හොඳට තාත්තා ආරක්ෂාව දෙනවා, කන්න බොන්න දෙනවා. ඉතින් මේ මදිද? ඔබ පියා සමගිනා මෙතෙක් කල් වින්දමා මම ඔබේ තාත්තත් එක්ක හොඳට සුවෙන් ජීවත් වුණා. ඔහු අපිට සියලු දේ ඉෂ්ට කළා. හොඳ ස්වාමි පුරුෂයෙක්, හොඳ තාත්තා කෙනෙක් විදියට. ඉතින් අපි කොහොමද යාව දාලා යන්නේ කියලා සුප්පාදේවිය ප්‍රශ්න කරනවා. සිංහ සීවලී මොකද කියන්නේ? මා පියා හැර දමා යන්නේ අප කෙලෙසද? වලට ගොස් විඩා වී පැමිණ විට නැත කෙනෙක් ආහාර පිස දෙන්නට. හුදකලා මේලිනේ ඉන්නේ ඔහු කෙලෙසද? නැද්ද වෙත පියාණන් ආදරය ඔබ හදේ මෙවන් දේ කියන්ට සොයුරුනි පෙම්බරා. අන්න සුප්පාදේවිය වගේම සිංහ සීවලී දුවත් තාත්තට හරිම ආදරේ. ඇය කියනවා මා පියා හැර දමා යන්නේ අප කෙලෙසද? මගේ තාත්තා අතහැරලා දාලා කොහොමද අපි යන්නේ? තාත්තා කැලෑවට ගිහිල්ලා මහන්සි වෙලා එනකොට කවුද තාත්තට ආහාර හදලා දෙන්නේ, කෑම හදලා දෙන්නේ? හුදකලාව තනියෙන් මේලෙනේ ඉන්නේ කොහොමද යා? නැද්ද වෙත පියාණන් ආදරය ඔබ හදේ? තාත්තට කිසිම ආදරයක් ඔබට නැද්ද? මේ වගේ වචන කියන්න සොහොයුරනි ආදරණීය පෙම්බරා ආදර සහෝදරය ඇයි මේ වගේ තාත්තට කියන්නේ කියලා අහනවා. අන්නතකොට සිංහ බාව් කොහොමද කියන්නේ? ඔබ දෙදෙන මා සමග නොආවොත් යන්ට වේ. ඔබ දමා මේලෙනේ මට උරුම වූ දිවිය මා සොයා යා යුතුයි. නැගෙන තුරු මේලෙනේ සිටියමුත් අප පියා, නැසෙන තුරු මේලෙනේ සිටියමුත් අප පියා අප සමග නොෙන්නේ. පුරුදු වනවාසේ හැර දමා කිසි දිනේ සඵල කරගත නොහැක ජීවිතේ මේ ලෙසේ. අන්න සිංහ බාව මොකද්ද කියන්නේ? ඔබ දෙදෙන මා සමග නොආවොත් යන්ට වේවෝ. ඔගොල්ලෝ දෙන්න මාත් එක්ක ආවෙ නැතත් මට යන්න වෙනවා. ඔබ දමා මේලිනේ ඔබ දෙදෙනාව දාලා මට මේලිනෙන් යන්න වෙනවා. මට උරුම වූ දිවිය මා සොයා යා යුතුය. මෙන්න මේ අලුත් දේ හොයාගෙන යන පරම්පරාව නියෝජනය කරන්නේ සිංහ බාහුගෙන්. එයා කියනවා මට උරුම වෙච්ච මගේ ජීවිතේ හොයාගෙන මම යන්න ඕන. ඔබ ආවෙ නැතත් මම යනවා. නැසෙනතුරු මේලිනේ සිටියමුත් අප පියා අප සමග නොයෙමි. අපි මැරෙනකම් මේ ලෙනේ ජීවත් වුණත් තාත්තා අපිත් එක්ක යන්නේ නැහැ. අපි යන්න ඕන. පුරුදු වනවාසී හැර දමා කිසි දිනේ මේ වනාන්තරයේ ජීවිතේ අපි මෙහෙම පුරුදු වෙලා ඉන්න මේක හැර දාලා තාත්තා කවදාක්වත් එන්නේ නැහැ. සඵල කරගත නොහැක ජීවිතේ මේ ලෙසේ. ජීවිතේ සාර්ථක කරගන්න බෑ මේ විදිහට මේ අපි වනාන්තරයේ ගල් ගුහාවක හිටියොත් කියලා මෙන්න සිංහ බාහුව අම්මට සහ සහෝදරියට කියනවා. සිංහ සීවලී කියනවා කිසි හෝ යා නොහැක ඇතේ තරකර වසා දොරලෙන්නේ මහ ගලින පියතුම්ගේ රොදු තුඹුල බාහු යුවලින්ම මිස බැරිය සොලවන්නේය යන්ට නොසිතන්න මා සොහොයුරනි පෙම්බරා.
අන්න සිංහ සීවලී මේක නිරන්තරයෙන් නවත්තන්න හදන්නේ මේ යන ගමන. ඒකට ඇය විවිධ කාරණා කියනවා. අපිට යන්න බෑ. ගල් ගුහාව තර කරලා, තද කරලා, හිර කරලා මහ ගලකින් දොරේ ලෙනේ දොර වහලා තියෙන්නේ. තාත්තගේ ශක්තිමත් තුඹුල බාහුව වලින් උස් සිරුරෙන් සහ ශක්තිමත් අත්වලින් මිසක් මේ සොලවන්න බෑ ඒ ගල් කුල. යන්ට නොසිතන්න මා සොයුරුනි පෙම්බරා. යන්න හිතන්න එපා අපිට ওই ගල් කුල තාත්තට මිසක් අපිට පෙරලන්න බෑ. තාත්තා එක හිර වෙන්න ගලේ ద్వාරයේ නැත්තම් ගල් ద్వාරයේ වහලා තියෙන්නේ ලොකු ගල් උස ගලකින්. අපිට බෑ ඒක පෙරලන්න. ඒකින්ද යන්න හිතන්න එපා කියලා කියනවා. ඒතර සිංහබාහු සුප්පාදේවිය අතර ඊළඟ දිබස තියෙන්නේ. සිංහබාහු කියනවා තුඹුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසෙ තිසරින්දා උදුරු ගිජින්දා කුඹතලසින්දා ළමිසි කෙසරින්දා මාපිය මිගිදා කරනා විකුමන් ඇයි මට බැරිවන්නේ තරකර ගලිනා ඇති දොර තදිනා ඉවත දමා වෙරෙනා මා හෙන හඬිනා පහර සැනිනා පෙරහිම බාහු වෙනා. දැන් මොකද්ද කියන්නේ? සිංහබාහු කියනවා තුඹුල ගතින්දා බාහු බෙලෙන්දා උස් වෙච්ච ශරීරයෙන් වගේම බාහු බෙලෙන්දා බාහු බලයෙන් දෑතේ ශක්තිය ඇති වෙමිසෙ තිසරින්දා සක්දෙව් රජතුමා මෙන් වෙමිසෙ තිසරින්දා ලියා ගන්න පුතේ එතන නම් පැන්සලින් හරි වෙමිසෙ තිසරින්දා ශක්‍ර දෙවි රජතුමා ශක්‍ර දෙවියෝ වගේ බාහුබලෙන් උස් ශරීරයෙන් දෑතේ ශක්තිමත් බවින් සහ උස් ශරීරයෙන් තුඹුල ගතින්දා කියන්නේ උස් සිරුරෙන් බාහුබලෙන්දා කියන්නේ බාහුබලයෙන් වෙමිසෙ තිසරින්දා සක්දෙව් රජතුමා මෙන් ශක්‍ර දේවේන්ද්‍රයා වගේ කුරිරු ගිජින්දා නපුරු ඇත් රජු කුඹුතල සින්දා කුඹස්තලය නලල පැලුවා මහා කුරිරු ගිජින්දගේ නපුරු ඇත් රජුරුවන්ගේ කුඹස්තලය විනාශ කරන්න තරම් නලල කල්ල විනාශ කරන්න තරම් මෙන්න මේ ළමිසෙ කෙසරින්දා සිංහ රාජයෙක් වගේ සිංහ රාජයට පුළුවන් මහා විශාල ඇතෙක්ගේ කුඹස්තලය පල්ලා දාන්න නලල පලන්න සටන් කරලා මේ අහලා තියෙන කතා කියන්නේ මාපිය ගිජිදා මිගිදා කරනා විකුමන් ඇයි මට බැරි වන්නේ. ඔහු කියනවා තාත්තට පුළුවන් නම් ශක්‍ර දෙවියෝ වගේ මහා ශක්තිමත් විදිහට බාහුබලෙන් උස් ශරීරයෙන් සිංහ රාජයින් විදිහට ඇතුන්ගේ කුඹස්තලයේ සිඳ ජයග්‍රහණය කරන්න ඇත්තු පවා මරලා විනාශ කරන්න තරම් ශක්තියක් තියෙන තාත්තගේ පුතා මම හින්දා මාපිය මිගිදා කරනා විකුමන් ඇයි මට බැරි වෙන්නේ. ඔහු Taman ගැනම හිතන්නේ තාත්තා මෙච්චර ශක්තිමත් මෙච්චර ජව සම්පන්න මෙහෙම කෙනෙක් ඉතින් මට ඇයි ඒ වගේ දේවල් කරන්න බැරි කියලා ඔහු ආනවා මවගෙන් සහ නැගණියගෙන්. තරකර ගලිනා ඇති දොර තදිනා ඉමත දවා වෙරෙනා මට පුළුවන් තද කරලා මේ දොර වහලා තියෙන ගල ඉවත් කරන්න. මහා හෙන හඬිනා පහරා සැනිනා පෙරලා බාහු වෙනා මට පුළුවන් මේ මහා ගල මගේ බාහු බලයෙන් ශක්තිමත් අත්වල ශක්තිමත් බවින් මගේ හැඩි දැඩි බවින් මේ ගල පෙරලලා දාන්න කියලා පුතා අභියෝග කරනවා මවට සහ නැගණියට. මට පුළුවන් මේක කරන්න. එයා නංගි කියනවානේ මේක අපිට ඔය ගල පෙරලන්න බෑ කියලා. එතකොට ඔහු ඒකට අභියෝග කරනවා නෑ මට පුළුවන්. තාත්තා මෙතර ශක්තිමත් කෙනෙක් නම් ඇයි මට බැරි මටත් පුළුවන් කියලා. ඒ සුප්පාදේවිය කියනවා අපි පිටුට යනවා පුතාට ඔය 66 පිටුවේ ගොඩාක් දේවල් තිබ්බා. ඒවා තේරෙනවද මොනවා හරි අහන්න දේවල් තියෙනවද? තේරෙන්නේ නැත්නම් අහන්න පුතේ. ගැටලුවක් නැහැ ප්‍රශ්න කරන්න. නොතේරෙන වචන. කෙසරින්ද කියන්නේ කාටද? සිංහයා කියන එකටද? පුතේ මේ කෙසරින්ද කියන්නේ කාටද?
ඕ කේශර සිංහයා කියන එක තමයි එතන කියන්නේ. ළමිසි කෙසරින්දා සිංහ රාජයෙක් විදියට. කේසර සිංහ රාජයෙක් විදියට කෙසරින්දා. මට බැයිද මේ දේ කරන්න කියලා ඔහු ප්‍රශ්න කරන්නේ. සේතර සිතුමින කියන එකට සිතුමින කියන එකට සිතූ පැතූ දේ දෙන කියන එක පුළුවන්ද? ඔව් සිතුමින කියන්නේ සිතූ පැතූ දෙන කියන එක තමයි. කප්රුප කියලාත් අපි ඕකට කියනවා. සිතූ පැතූ දෙන එක දිව්‍ය ලෝකේ තියනවලු කප්රුක කියලා එකක්. එතෙන්ට ගිහිල්ලා ඉල්ලුවාම ඕන දෙයක් ලැබෙනවලු. සාර මිගිදා කියලා දෙන්නේ මොකක්ද? අපතේ අර සර් මිගිදා කියලා තියෙන්නේ. මිගිදා කියන්නේ සිංහයාට තමයි පුතේ. තවත් සමාන වචනයක්. මිගිදා කියන්නේ සිංහයා. හරි සර්. thank you. හොඳයි පුතේ. තව අහන්න පුතේ එහෙම මොනවා හරි වචන වල තේරුම් තව ඒ කොටසේ 66 පිටුවේ අපි දැනට නවත්තපු තැන. අනිත් දුවලට පුතාලට ඒ අවශ්‍ය තැන් වල පැන්සලෙන් වාගේ ටෙක්ස්ට් බුක් එකේ වචන වල තේරුම් ලියාගත්තට කමන්නේ නැහැ. අපිට විභාගෙට ඕකේ තද කළු අකුරෙන් ওই වචන දීලා තේරුම් ලියන්න එනවා. දන්නවනේ විභාගේ ප්‍රශ්න පත්‍රයේ එන විදිය පුතේ. විචාර වලට අමතරව කෙටි ප්‍රශ්නෙත් එහෙම අහනවා. අර අදහස් පැහැදිලි කරන්න, ලිහිල් බසෙන් ලියන්න තියෙනවල කින්ද වචන වල තේරුම් හොඳට මතක තියාගන්න අවශ්‍ය තැන් ලියලම තියාගන්න පුතේ. එතකොට මතක වෙන්නේ නැහැ, පස්සේ අමතක වෙලා යන්න පුළුවන්. එහෙනම් අපි 67 වෙනි පිටුවට එනවා. සර් අර පෙම්බරා කියලා කියන්නේ මොකක්ද? බලමු පින්න. පුතේ කොතනද මේ සුප්පා දේවියද කියන්නේ පෙම්බරා කියලා? නෑ සර් අර සිංහ සීවිලි කියන්නේ. සිංහ සීවලී කියනවා සොයුරනි පෙම්බරා ආදරණීය සහෝදරයා කියලා කියන එකයි. පෙම්බරා කියන්නේ ආදරණීය කියන එකයි. පෙම්බරා සොහොයුරනි පෙම්බරා ආදරණීය සහෝදරේ යන්න නොසිතන්න මා සොහොයුරනි පෙම්බරා යන්න හිතන්න එපා මගේ ආදරණීය සහෝදරයා කියලායි කියන්නේ. හරිද පුතේ? හරි සර් thank you. හරි ඕකේ කම් අපි බලමු එනම් 67 වෙනි පිටුවට යනවා අපි. සුප්පා දේවිය කියනවා නොකරන් එලෙසා පියතුමාගේ යන ඉක්මවලා පුතුනේ නපුරුයි වන්නේ අප සැම දෙනට නොකොලොත් කී ලෙසිනා. සුප්පා දේවිය කියන නොකරන් එලෙසා පියතුමාගේ යන ඉක්මවලත් තාත්තගේ යන ඉක්මවලා එහෙම කරන්න එපා පුතේ. නපුරුයි වන්නේ අප සැම දෙනට නොකොලොත් කී. අපි ඔක්කොටම නපුරක් කරදරයක් තමයි වෙන්නේ තාත්තා එපා කියපු දේ කළොත් කියලා අම්මා කියනවා. සිංහබාව කියනවා පටහැනිවන්ටා නොවහු අනටා වෙන මග ගැලවෙන්ටා නොපෙනෙන කලටා සැරසෙනු කුමටා මා දැන් වලකන්ටා. අන්න සිංහබාව කියන්නේ පටහැනි වෙන්ටා නොවහු අනටා වෙන මග ගැලවෙන්ටා. ඔහුට පටහැනි වෙනවා මිසක් ඔහු කියපු දෙයට විරුද්ධ වෙනවා මිසක් වෙන මගක් නෑ අපිට මේකෙන් ගැලවෙන්න. මේ වනගත ජීවිතෙන් ගුහාවේ ජීවත් වෙන ජීවිතෙන් අපිට වැඩක් නෑ. ඉතින් ඔහුට විරුද්ධ වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ. නොපෙනෙන කලටා සැරසෙනු කුමටා මා දැන් වලකන්. වෙන මාර්ගයක් පේන්නේ නැති වෙලාවේ මාව වළක්වන්න එපා කියලා සිංහබාහුව ආයාචනා කරලා නික්ම යනවා එතනින්. අන්න පොතේ ඉන්නිස. සහ පිරිස පොතේ ගුරා සහ පිරිස තියෙනවා. සේරිවි බිම්බා පතල තෙද බලති මහරු මෙනරන් ටැම්බා නිසසල ගුණයෙන් සපිරු මනරම් යුගබාදී යහස ඔසවන යුරු නෙවිකුම් සිහබා පෙරළුවේය ගල් පුවරු. අන්න දැන් වැඩේ කරලා සිංහබාහු මොකද්ද කළේ? සේරිවි බිම්බා පතල තෙද බලති මහරු. කොහොමද මේ මහා ශක්තිමත් ශරීරයක් තියෙන ඔහු රන් ටැම්බා නිසසල ගුණයෙන් සපිරු රන් ටැඹක් වගේ මනරන් යුගබාදී යහස ඔසවනයුරු. මේ ලස්සන අත් ශක්තිමත් අත් තියෙන ඔහු නෙවිකුම් සිහබා පෙරළුවේ ගල්පුරු. නොයෙක් වික්‍රමපාලා සිහබා සිංහබාහු
අර ගල් පුවරුව පෙරළුවා. මහා ගල් කුල පෙරළලා දැම්ම යාගේ ශක්තියෙන් ඔහුගේ බාහු බලයෙන් පෙරළුවා කියන එක තමයි කියන්නේ. සුප්පා දේවිය කියන ගීතයේ ඊට පස්සේ තියෙන මේ අවස්ථාවේ මේ වෙච්ච දේ. වේ රුදු දෝසා කළ මේ දේ මේක ගීතයක් විදිහට තියෙනවා පුතේ අපි පස්සේ අහලා බලමු. වේ රුදු දෝසා කළ මේ දේ මාමු පුතු නොතකා විපාකේ මුසපත් වූයේ නියත විනාසේ මේ මොහොතේ කිම් කරනෙන්දු මුලා වී මග නොපෙනේ. අපි කවියෙන් කවියටයන් එක දිග එකක්. වේරුදු දෝසා ලොකු වැරැද්දක් දෝෂයක් තමයි මේ කළේ. පුතු නොතකා විපාකේ ඊළඟට වෙන දේ ගැන හිතන්නේ නැතුව කළ දේ වැරදි මුවපත් වූයේ නියත විනාසේ. ලොකු විනාශයක් ළඟටයි අපි පැමිණිලා තියෙන්නේ. මේ මොහොතේ කිම් කරනෙන්දු මේ මොහොතේ මොකද්ද අපි කරන්නේ? මුලා වී මග නොපෙනේ මුලාවටපත් වෙලා කරන්න ඕන දේ හිතා ගන්න බෑ. සුප්පා දේවිය කියනවා. යන්ට වේ දැන් සැමියා හැරා වනවාසෙන් මේ පුතු සමගා දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ යා යුතු වන්නේ නොසැලී කිසිමේ වේලේ. අන්න සුප්පා දේවිය කියනවා දැන් ඉතින් යන්න වෙනවා ස්වාමි පුරුෂයා හැර දමලා වනවාසෙන් පුතාත් එක්ක මේ වනවාසී ජීවිතය අතහැරලා දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන දරුවන්ට සෙත සැලසෙන මේ ගමන යන්න වෙනවා. මග ඔස්සේ යා යුතු වන්නේ නොසැලී කිසි ලෙස මේ වේලේ. මේ වෙලාවේ කොහොමවත්ම සැලෙන්නේ නැතුව පුතාත් සමග යන්න වෙනවා. දෙවියන් බාරයි මා සමිදා මා වෙත නුවණුය කෝපා දරුවන් සඳා කරනිමි බන්දා සීවේ හැම කල්හද සෝකෙන් සමාවනු ඇත වරදා. අන්‍යයා දුක් වෙන අවස්ථාව සුප්පා දේවිය මේ දරුවෝ හින්දා ස්වාමි පුරුෂයා හැර දාලා යන්න වෙනවා. කොහොමද? දෙවියන් බාරයි මා සමිදා මගේ සමිදා ස්වාමි පුරුෂයා දැන් දෙවියන්ට තමයි බාර. මාත් එක්ක කෝප වෙන්න එපා. මා වෙත නොනුය කෝපා. මාත් එක්ක තරහ වෙන්න කෝප වෙන්න එපා. දරුවන් සඳා කරනිමි බන්දා දරුවෝ හින්දා මන් මෙන්න මේ දෙක කරනවා. සීවේ හැම කල් හද සෝකෙන් හැම කල් ජීවිතේ පුරාමට දුක් විඳින්න වෙනවා මේ හැරදෑම යම හැරදාලා යන හින්දා. සමාවනු ඇත වරදා මට සමාව දෙන්න මේ කරන වරද්දට. ජීවිත කාලෙම සීවේ හැම කල් හද සෝකෙන් ජීවිත කාලෙම ඔබ හින්දා මට දුක් වෙන්න වෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. සමා වෙන්න මේ කරන වරද වෙනුවෙන් කියලා ඇය දෙවියන්ට බාර කරනවා තමන්ගේ ස්වාමි පුරුෂයා සිංහයව රැක ගන්න කියලා. අන්න සිංහ බාව්වා ඉතල් එනවා. සිංහ බාව්ව ඇවිල්ලා මොකද කියන්නේ බලමු. මා ගල පෙරදා ලෙන්දුර හැරී බව ඔබ දන්නේය. මෑණියනි. අවට ලෝකේ ඊතා රමණීය වේ. කිසිදු බියක් සිතට නොනැගේ. ඔබ හා නැගණියෝද මා සමගට යන්ට කැමතුනම් මාගේ අදිෂ්ඨානයේ මුතුන්පත්තේ යලි සිතා බලනු මැනවි. අන්න සිංහ බාව් කෙලින්ම කියනවා මංගල් පෙරළුවා කියලා අම්මවා දන්නවා. අවට ලෝකේ තාම ලස්සනයි. එදා තමයි ඒගොල්ලෝ අවට ලෝකෙ දකින්නේ. තාම ලස්සන ලෝකයක්. රමණීයයි ලස්සනයි. කිසිම බියක් හිතට දැනෙන්නේ නැහැ. ඔබයි නැගණියයි මාත් එක්ක ආවොත් තමයි මගේ අදිෂ්ඨානීය මුදුන්පත් කරගන්න පුළුවන්. කියන්නේ මෙයා නිකන් ගිහිල්ලා මම සුප්පා දේවියගේ පුතා කිව්වට එකපාර වංගදේශේ රජුරුවක පිළිගන්න එකක් නැහැනේ. ඉතින් අම්මත් එක්කම ගියා නම් අම්මව අඳුර ගන්න තමන්ගේ දුව අඳුර ගන්න බැරි කමක් වෙන්නේ නැහැ රජුරුවන්ට. ඒක හින්දා ඔහුගේ අදිෂ්ඨානය මුදුන්පත් කරගන්න ලේසි. ආයි හිතලා බලන්න කියලා අම්මට කියනවා. සුප්පා දේවිය කියනවා නුඹගේද නුඹ නැගණියේද යහපත පිණිස නුඹ පියාණන් හැර පියායන් සනිටුහන් කරගතිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකින්. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යම් දරුවෝ. අන්න සුප්පා දේවිය ඊටාම හැඟීම් බරව මේ ප්‍රකාශ කරන්නේ. නුඹගේ නැගණියගේ යහපත හින්දා මම නුඹ පියාණන් නැත්තම් මගේ ස්වාමි පුරුෂයා හැර දාලා යන්න හිතාගත්තා.
මම මේම කරන්නේ මහත් වේදනාවෙන්. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දනිමි. ජීවත් වෙන තුරාම මැරෙන කම්ම මම මේ වේදනාව විඳින්න වෙනවා. ස්වාමි පුරුෂයා හැර දාලා ගියේක. මමයි අතෑරලා යන්නේ ඔහු නෙවෙයි. ඉතින් සිංහබාහුට කියනවා යමු දරුවනි කියලා ඇය ඊටාම හැඟීම් බරව කරන ප්‍රකාශයක්. සිංහබාහු හරි සතුටින් දැන් කතා කරන්නේ. ඔබේ සනිටුහන් ඉතා අයෙහි මෑණියනි නැගණියනි මා වම් උරහිස මතද ඔබ මා දකුණු ඉරම තබාගෙන දකුණු උරහිස මතද තබාගෙන මේ ගොරතර වනාන්තරයෙන් එතර වන්නේ. අන සිංහබාහු හරි සතුටින් කියනවා මම මෙයා සිංහබාහුනේ ශක්තිමත් බාහු තියෙන මේ සිංහයාගේ පුතානේ මම මේ ගොරතර රුදුරු වනාන්තරයෙන් ඔබ දෙදෙනාව අරගෙන යන්නම් ඔහු ඊටාම සතුටින් පිටත් වෙන්න හදනවා. අන්න ඒ අවස්ථාව වෙනවා. ඔහු කොහොමද කියන්නේ? පුරුදු පරිදි වන්නේ ඒක ලස්සනට කියනවා අපි ගීතේ අර ගීතේට ඉස්සෙල්ලා ඒ කොටස ලස්සනට අහන්න පුළුවන්. පුරුදු පරිදි වනයෙන් සොයාගෙන නික ගුදුරු මිගිදා ඒ සතුසින් නොදැන වූසේ නපුරු දැක ගලසක වැටීලෙන හිස්නායිරු හිංසගවන්න පෙත කරයි රුදුරු කියලා අන්න වේගවත් සංගීතයක් එක්ක මෙන්න මේ අවස්ථාව නිරූපණය කරන්නේ පුරුදු පරිදි වනයෙන් සොයාගෙන ගුදුරු පුරුදු විදියට වනාන්තරයෙන් නොයෙක් ආහාර සොයාගෙන මිගිදා ඒ සතුසින් නොදැන වූ දේ නපුරු සිංහයා සතුටින් එනවා වෙච්ච නපුරු දේ දන්නේ නැතුව දැක ගල පසෙක වැටි ලෙන හිස්ස තිබී අයුරු ගල පැත්තක වැටිලා ලෙන හිස්සෙලා තියෙන අයුරු දැකලා දැඩි සොවින් ගොස නගා වන පෙත කරයි දැදුරු අන්න දැඩි ශෝකයෙන් ഘോഷා කරලා වනාන්තරය දෙදරු කරනවා කෑ ගහනවා වනාන්තරය දෝංකාර දෙන ආකාරයෙන් නෝ කෑ ගහනවා අන්න ඒක තමයි ඊට පස්සේ සිංහබාහුගේ සින්දු අන්න ඒකේ ලස්සන එකක් අපි කලින් අහලා තිබ්බා බලමු ඒක නම් හොයාගන්න ඕන මොකද මේවල ඇත්තට ලස්සනට ඒක තිබ්බේ නෑ අපි YouTube එකේ ඔක අර පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මට මතක විදියට සිංහබාහු නාට්‍ය කොටස ගල්ලෙන විඳලා තිබ්බේ ලස්සනම එක මං අහුවේ ඒක තමයි ගොරතර වනාන්තර කියන්නේ මොකද්ද? රුදුරු ගොරතර කියන්නේ පුතේ මහා රෞද්‍ර වනාන්තරය. ඒකට අර එහෙනම් සාර සිංහබාහු කියනවා නේද මේ කිසිදු බියක් එන්නේ නැහැ කියලා. ඒතර ඒක බොරුනේ. ඒ කියන්නේ සිංහබාහු පුතා කියන්නේ ආවට ලෝකේ ඉතා රමණීයයි කියලා. ඔව් අවට ලෝකේ ලස්සනයි මට බයක් දැනෙන්නේ නැහැ. උනාට ඉතින් තාත්තා කියලා තියෙන්නේ මේක මහා භයාංකර වනාන්තරයන්නේ කියලා. එතන ඉවලි පේන්නේ නැති වුණත් එහෙම රුදුරු වනාන්තරයක් වුණත් මම ඔබ දෙදෙනාව අරගෙන යන්නම් කියලා. එයා දැක්ක ගමන් ඊටාම ලස්සනයි. ඉතින් තව වන මුර්ගයින් එහෙම ඉන්න පුළුවන්. කොහේ හරි. ඒකයි එයා මේ රුදුරු වනාන්තරයෙන් මම ඔබ අරගෙන යන්නම් කියන්නේ. හරිද? හරි. අපි බලමු පුතේ මේකේ ලස්සන අපි කලින් මට ඒක මගේ කලින් ලැප් එකේ ඩවුන්ලෝඩ් කරලා තිබ්බා මේකේ ඒක කැඩිලා තාම හදාගන්න බැරි වුණා දැන් නම් හදලාලු පුතේ ගන්න යන්න විදිහක් නේ මේක යුනිවර්සිටි පේරාදෙණිය යුනිවර්සිටි එකේ
හරි බලමු අපේ මේ තියෙන කොටසටත් වඩා තව දිගට මේක තිබ්බා බලමු මේ දැන් එතකොට සිංහයා පැමිණෙන අවස්ථාව සිංහ සීවලි සිංහ බාහු සහ සුප්පාදේවිය ගල්ලෙන අතහැරලා ගිය වෙලාව. ඒ අවස්ථාව තමයි නාට්‍යයේ අපිට වර්තමාන නව නිෂ්පාදනයේ කොටසක් අපිට ගීතේ විතරක් බලන්න පුළුවන්. ඒක විවිධ අවස්ථාවල විවිධ තැන්වල තියෙනවා විවිධ උත්සවවල ගායනා කරනවා. රඟ දක්වන ඔය විදිහට ගීතේ ප්‍රසිද්ධම එතකොට ගල්ලෙන බිඳලා ගීතේ. ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා කියන එක කියලා පටන් ගන්න මේ. මාසුඳුර සුප්පාදේවියට කතා කරන්න. සිංහයි මප්‍රිය ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මුසින් හැම නැති මම දෙන්නේ මම කළෙමි සිංහබා සිංහබා ගැන මට සැකක් තිබ්බා ඔහු මේ වගේ දෙයක් කරයි කියලා. ලෙන තුල නොවේති පෙරලා නොවේති ඒගොල්ලෝ නෑ ආයිතෙන්නේ නෑ මම දැනගත්ත එක. ඒතර කියනවා සුරතල් දියණිය මොල් කැටි වදනින් මා සංසංගය හතිනි. සුරතල් දියණිය ගෑන්නේ ආ ගොඩක් ඉස්සෙල්ලම දුක් වෙනවා. මොල කැටි වදන් කතා කරනවා මාව සනසනවා ආහාර පිසිදෙනවා කවන්නේ පොවන්නේ කවනවා පොනවා මගෙන් බියවන්නේ වනේ තුකක් වීද අසන්නේ සොයන්නේ වනාන්තරේ කරදරයක් වුණාද කියලා අහනවා සොයලා බලනවා. ඈත් ගොසින්නේ ඈත් ගිහිල්ලා දුවගෙන යා ලොකු ආදරයකින් ඉන්නවා තාත්තා. ඇයි සුදු දුවනිය නුඹවත් නොසිටියේ? ඇයි සුදු දුවවත් හිටියේ නැත්තේ? සොහෝ යුරා නම් ඔල මොල ගති ඇත. සහෝදරයා එයා නම් ඔල මොල ගති දැඩි ගති තියෙන කෙනා සහෝදරයා. ඔහුගේ අනටද කීකරුවේ. එහෙම ඔල මොල දැඩි ගති තියෙන පුතාගේ අනටද ඔහොම කීකරුන්නේ. පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවි. ආයි එන්නවද ඔහුගෙන් ගැලවිලා. හෙනයක්සේ පතිතු අහසින් හිස මත දෙදුරුම් දී බඹවා මා ඉඳුරන් අඳුරු කරමින් පහරිනා රුදුරු. මේක හරියට හෙනයක් පාත් වුණා වගේ මගේ ඔළුවට. මට හිතා ගන්න බෑ. කිම්ද නොකියා යන්ට කාරණා. වීද මනදොල කිසිත් නොපිරුණු. ඇයි එහෙම නොකේ යන්නේ? ඔබට අවශ්‍ය දේවල් ලැබුණ නැද්ද? වීද මනදොල කිසිත් නොපිරුමා. ඔබට අවශ්‍ය දේවල් මම ලබා දුන්නේ නැද්ද? විසුවාම සමගාලේනා දරුරුවන් දෙදෙනෙකුදීම පෙම්බර ඇයිද අරිචුනේ. මෙන්න සුප්පාදේවියට කියන්නේ මාත් එක්ක මේ ආදරෙන් ගල්ලෙනේ හිටියා දරුවෝ දෙන්නෙක් රුවන් මැණික් කැට වගේ දරුවෝ දෙන්නෙක් මට දීලා ඇයි දැන් මාව අරිචුනේ මාව අකමැති උනේ අවසානේ. නැද්ද දරුවෝ මා කෙරේ ලැබි උන්ට මාගෙන් වූ වර්ධද? දරුවෝ මට ආදරේ නැද්ද? මගෙන් නොඋන්ට උනේ වැරද්දක්ද? මොකද්ද උන්ට මාගෙන් කිම්ද වූ වරදා? ඔහු රණ්ඩා වැටින්නේ නේද? මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද දරුවන්? ගොස් සෙදින මම සොයන්නේ වර්ණ පෙත සියලු ගම රට නරකැල හැසෙන්නේ. මම ගිහිල්ලා දැන් හොයනවා වනාන්තරේ සියලුම ගම් රටවල් නරකැල නොදැන ඉතිහාසයක් නුපුරුදු ඒ තිදෙන. පැමිණෙන පිරිපත වලකනු කෙලෙසද? දිරි ඇති මුත් පුත නරේකි ගත මුදු ලොව දැක නැත අද වන තුරු කිසිකල්. නොදැන ඉතිහාසයක් යන එන මගක් දන්නේ නැහැ මේරු. එන පිරිපත වලකනු කෙලෙසද? මේ එන පිරිපත විපත් කොහොමද වැළකන්නේ? දිරි ඇති මුත් පුත නරේකි ගත මුදු. දිරිය ශක්තිය වීරිය තිබ්බට මගේ පුතා නරේ මිනිස්සේ ගත මුදුයි. මුතු ශරීරයක් සින්දු ශරීරයක් තියෙන දුරු කිසිකල් ලෝක දැකලා නැහැ අද වෙනකන්. ඉතින් කොහොමද ඒගොල්ලෝ හසරක් නොදෙන මේ එන පිරිපත් කියන්නේ විපත්
කොහොමද වළක්ක ගන්න? ඉතින් මනුස්ස පුතෙක්, මනුස්සයෙක් නරයෙක්. ඉතින් ලෝකෙ දැකලා නැහැ අද වෙනකන්. කොහොමද මම ඒගොල්ලෝ මේ ලෝකේ ඉන කරදර වලට මුහුණ දෙන්නේ? මම ගිහිල්ලා වනපෙත්තෙන් ගම් රටවල් ගිහිල්ලා මිනිස්සු හැමතැනම මුහුණ තමයි පුතේ. අපේ කොටස අවසන් වෙන්නේ නාට්‍ය උතනින් අවසන්. කතාව කිව්වා මීට කලින්. ඉතින් නාට්‍යයේ මේ දෙවෙනි අංකය නැත්තම් ලෙන අතහැර යාම කොටස එතනින් අවසන් වෙනවා. අපිට සාහිත්‍යයට පොතේ පාඩම විදියට තියෙන කොටස එතනින් අවසන් වෙන්නේ. ඉතින් පුතාලා ඕක තමයි අපේ පාඩම. අපි ලබන සතියේ ඕකේ ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ? පුතාලා විචාර ලියන්න යන්න එපා. මම විචාරයක් මේක ලියන හැටි විචාර ප්‍රශ්න කොහොමද දෙන්නේ ප්‍රශ්න වලට උත්තර එන හැටි ලියන හැටි කතා කරනවා ලබන සතියේ. එතකොට අපිට මේක තව ලේසි වෙනවා. සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ පාඩම විතරක් කරන්නේ නැහැ. ප්‍රශ්න වලට උත්තර ලියන හැටි කතා කරලා තමයි ඔයගොල්ලන්ට උත්තර ලියන්න දෙන්නේ. කීප දෙනෙක් පන්ති අවසන් කරන්න ඉස්සෙල්ලත් ගිහිල්ලා ඒගොල්ලන්ට ඉක්මනට ඉන්නේ සමහර වෙලාවටනේ 3 දෙනෙක් වගේ කමක් නැහැ. අපි නම් පුතේ අවසන් වෙනකම් ඔයගොල්ලෝ හිටියා. පොඩි වෙලාවක් විනාඩි කිහිපයක් වැඩියෙන් ගත්තා. ඒක ගැටලුවක් නෑ. අපි පාඩම අවසන් කළා. ලබන සතියේ නෑ වැඩියෙන් අරගෙනත් නෑ. හරියටම 10:00 ලබන සතියේ අපි මේකේ පාඩම් ඇසුරෙන් ප්‍රශ්න සාකච්ඡා කරනවා. කළා උත්තර ලියන්නේ කොහොමද කියලා කතා කරනවා. ඉතින් තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පුතාලා ලබන සතියේ අහන්නේ නම් පන්ති පටන් ගත්තාම තේරෙන්නේ නැති තැන් ඔය ගීතේ තව ටිකක් රස විඳින්න YouTube එකේ ගීතේ තියෙනවා. නාට්‍යයක් අතර තියෙනවා. black and white එකක් එච්චරම හොඳයි. පෙළ පොතේ තියෙන කොටස හොඳට අවධානයෙන් කියවලා තේරුම් ගන්න එක. අර අවසානයේ තියෙන ගීතේ නම් හොඳට තියෙනවා. ඊට වඩා ලස්සනට පෙරදින විශ්වවිද්‍යාලයේ උත්සවයක රඟ දක්වන කොටසක් ඊට වඩා ලස්සනට තිබ්බා. මම පුළුවන් ඒකත් ඔයාලා තියන්න ලබන සතියේ අවසන් ගීතේ. ඉතින් අපි එහෙනම් පුතේ අදට පන්ති අවසන් කරනවා. ලබන සතියේ අපි සුපුරුදු විදියට එහෙනම් පන්තියේදී හම්බෙලා මේකේ විචාර ප්‍රශ්න වලට උත්තර ලියන්නට සාකච්ඡා කරමු. එහෙනම් අදට අවසන් කරමු. සුබ රාත්‍රියක් පුතාලා. ආයුබෝවන්. අයිබෝන් සර්. ආයුබෝවන් සර්. Thank you sir. Okay, you are welcome. Thank you, sir. Okay, you are welcome, පුතා. සුබ රාත්‍රියක් සර්. ආයුබෝවන් සර්.